Unlimited history. අපේ ජාතික කතාව. අයිවන් සුබ සන්ධ්‍යාවක් අපේ 72 වෙනි වරටත් අපේ හමුව අන්ලිමිටඩ් හිස්ටරි වැඩසටහන. අද අපි විශේෂයෙන් ඔබ වෙනුවෙන් අපේ හෙළයන්ගේ අක්මුල් සොයා යන අපේ ජාතික කතාව, අපේ ජාතිය කතාව රේඩියෝ ටීකාවක් විදියට ලියවෙන 72 වෙනි වතාවටත් අපි මුණ ගැහෙන අන්ලිමිටඩ් හිස්ටරි වැඩසටහනට අපේ මහාචාර්යතුමන් රාජ් සෝමදේව මහාචාර්යතුමන් ආයිබෝන් කියලා පිළිගන්නවා. ආයිබෝන්. ඉතින් මේ ඔබ හැමදාම දන්නවා වගේ අපි මතක් කරන්නම් අපේ දුරකථන අංකය 0112553363 0112553363 ඒ දුරකථනයෙන් කතා කරන්න පුළුවන්. නැත්නම් අපේ Facebook අඩවියේ තියෙන බැනර් එකට මේ වෙලාවේ ඔබ Facebook අඩවියට මේ මොහොතේ ගියොත් බැනර් එකක් දිස් වෙනවා. ඒකට පල්ලෙහාන් කමෙන්ට් එකක් විදිහට ඔබට පුළුවන් ප්‍රශ්න සහ අදහස් යොමු කරන්න. එහෙමත් නැත්නම් අපේ YouTube වැඩසටහන බලනවා නම් මේ ඒත් පුළුවන්. YouTube වැඩසටහන් ගැන කිව්වම අපි බොහොම ආදරෙන් ඉල්ලා සිටිනවා අපේ මේ වැඩසටහන් මාලාව ඔබට පරණ වැඩසටහන් බලන්න ඕන නම් අපේ description එකේ පල්ලෙහා ඒ playlist එක පළ කරලා තියෙනවා. පළවෙනි වැඩසටහනේ ඉඳන් මේ අද 72 වෙනි වැඩසටහන දක්වා සියලුම වැඩසටහන් එක මීටකට ගන්න පුළුවන් විදිහට ඇත්තටම අපේ රටේ මේ ඒ YouTube නාලිකා බලන උදවිය පිළිබඳව මේ ඒක YouTube එකට ගියාමස අපේ රට පේනවා. මේ මං කියන්නේ මේ අපේ වැඩසටහන බලන්න ඒක බලහත් ඔබට මතක ඇති අපි අපේ වැඩසටහනේ කොහෙවත් අපේ නාලිකාවල් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලාවත් අපි කියන්නේ නැහැ. මොකද මේ ජාතික කාර්යය අපි ජාතිය වෙනුවෙන් කරන්නේ. මේක අනාගතය වෙනුවෙන් ඩිජිටල් පුස්තකාලයක්, ඩිජිටල් ආකයිව් එකක් විදිහට මේක අනාගතයට තැන්පත් වෙනවා. අපි හිටියත් නැතත් මේ ලෝකේ. ඉතින් ඒ කාරණා එසේ තිබියදී නෑ මම මේ කියන්න හැදුවේ අපේ ශ්‍රී ලාංකිකයන් විශේෂයෙන් මේ සිංහල ජනතාව YouTube පරිහරණය කරන සමහර දේවල් දැක්කම කොට ගවුමක් ඇඳන් දඟලන ගෑනු ළමෙක් දැක්කම ඒකට ලක්ෂ ගණන් එතන ගිහිල්ලා ඒ පුංචි ළමයාගේත් මනස දූෂණය කරලා අපි කටයුතු කරනවා. සරල විහිළු සමහර ලාවට කිසිම තේරුමක් නැති දේවල් වලට ඔබේ ඩේටා සහ ඔබේ ජීවිත කාලය මේ සංසාරයෙන් හම්බෙලා තියෙන ජීවිත කාලේ නිකන් නිර්පරාදේ වැය කරන්න එපා. ඒකෙන් කියන්නේ අපේ වැඩසටහනම බලන්න කියලා විනෝදාත්මක වැඩසටහන් සියලුම දේවල් පරිහරණය කරන්න. හැබැයි අර්ථයක් ඇති සහ මොකද YouTube platform එක කියලා කියන්නේ මුළු ලෝකෙම බලන් ඉන්න සංඛ්‍යා දත්ත පරිහරණය වෙන තැනක්. එතකොට මුළු ලෝකයටත් අපේ රට පේනවා. ඒක තමයි ලොකු ප්‍රශ්නේ. මේ ශ්‍රී ලංකාවේ ඉන්නේ මෙන්න මේ වගේ අයනේ, මෙන්න මේ වගේ මානසිකත්වයක ඉන්න අයනේ කියලා පේනවා. ඉතින් ඒකෙන් අපේ රට පරිස්සම් කරගන්න බොහෝම කරුණාවන්ත ආයතනයක්. අපි අපේ රටේ මේ ප්‍රෞಢ ඉතිහාසය ගැන කතා කරනකොට අපිට රුවන්වැලි සෑය ගැන කතා නොකර බෑ. අපේ පෙර වැඩසටහන් වල අපි රුවන්වැලි සෑය ගැන වෙනම සඳහන් කරා. රුවන්වැලි සෑදීමේ දුටුගැමුණු රජුරුවන්ගේ මහා මෙහෙයුම ගැනත් කතා කළා. අපිට වසන්ත ඇල්පොල කියලා මහත්මයෙක් ප්‍රශ්නයක් එවලා තිනවා. අපිට ආයෙ පොඩ්ඩක් පස්සට යන්න වෙයි. අපි එතෙන්දි සඳහන් කළා මේ රුවන්වැලි සෑයේ වැඩ කරපු සියලු දෙනාටම වැටුප් ගෙව්වා කියලා. එතකොට එතුමා අහනවා හොඳ ප්‍රශ්නයක්, මේ වැටුප් ගෙව්වේ දැන් අද නම් අපිට මුදල් වලින් වැටුප් ලැබෙන්නේ. ඒ කාලෙත් මුදල් වලින්ද ගෙව්වේ? නැත්තම් හුවමාරු මාධ්‍ය ගැන අපි දන්න හින්දා මොන හරි බඩු භාණ්ඩ වලින්ද වැඩ කරපු අයට වැටුප් ගෙව්වේ? මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න අපිට ඍජුවම කෙලින්ම කොහේ හරි තැනක මෙන්න මේ විදිහටයි වැටුප් ගෙව්වේ කියලා හොයාගන්න සාහිත්‍ය විමර්ශනයක් නැහැ. මේ වගේ දේවල් නුවන් අපිට පුරාවිද්‍යාත්මකවත් සොයා ගැනීම කරන්න පහසු නෑ. ඒක හුඟක් අමාරුයි. මොකද එහෙම දෙයක් ඒ වගේ හැසිරීමකදී අපි කියමු කාසියක් හම්බුණත් ඒක වැටුපකට ගෙව්ව දෙයක්ද දීමනාවකට ගෙව අපි දන්නේ නැහැ. නමුත් අපිට සමහර තැන්වල පේනවා මේ සාහිත්‍ය මූලාශ්‍රවල බත් වැටුප් දුන්නයි කියලා. ඒතර බත් වැටුප් දුන්නයි කියන වචනයෙන් අපිට පේනවා මේ ආහාර සහ ඒතර බත් කියන එකක් තියෙනවා, වැටුප් කියලා එකක් තියෙනවා. සමහර විට ධාන්‍ය වර්ග මේ වැටුප හැටියට දුන්නා වෙන්නත් පුළුවන්. මොකද එහෙම සම්ප්‍රදායක් අපේ සංස්කෘතිය තුළ තියෙනවා. එහෙම භාණ්ඩ වලින් ගෙවීම් කිරීම අපි දන්නවා. මේ භාණ්ඩ හුවමාරු ආර්ථිකයක් තමයි මුලින්ම අපේ රටේ තිබුණේ. මේ ඉස්සර කාලේ අපිට නොයෙකුත් සාහිත්‍ය මූලාශ්‍රවල තිබෙනවා
මේ බාණ්ඩ හුවමාරු කරගන්න ජාතක අට කතාව ගත්තොත් එහෙම එක තැනක තියෙනවා ඊටාම පැහැදිලිව කියලා එක්තරා මිනිස්සෙක් කම්මල්කරුවෙක් හම්බෙන්න ඇවිල්ලා මේ වී මල්ලක් ගෙනත් දෙනවා කම්මල්කරුට ඒ ගෙනත් දෙන්නේ ඔහුලව උදැල්ලක් තලවාගෙන යන්න. ඒක තියෙනවා සටහන් වෙලා. ඒවා සටහන් වෙලා තියෙනවා. එතකොට මේ ඒ බාටරින් කියලා ඉංග්‍රීසි භාෂාවෙන් ඒ බාටර් කියන එක ලෝකේ නොඑක් රටවල් වල මුල්ම අවස්ථාවල එහෙම බාණ්ඩ හුවමාරු කිරීමෙන් තමයි අගේ නිර්ණය කරලා ඒවක් කළේ. දැන් ෆාහියන් හාමුදුරුවෝ අපි දන්නවා ක්‍රිස්තු වර්ෂයෙන් 5 වෙනි සතවර්ෂයේ ලංකාවට වැඩම කළා. උන්වහන්සේගේ මේ දේශාටන වාර්තාවේ සඳහන් කරලා තියෙනවා මේ ලංකාවේ මේ රටේ මිනිස්සු මේ විදේශිකයන් සමග ගනුදෙනු කරපු ආකාරය. සමහර විට ෆාහියන් හිමියන් දුටු දෙයක්ද එහෙම නැත්නම් ෆාහියන් හිමියන් කාගෙන් හරි අහගත්ත දෙයක්ද කියන එක අපිට නිස්තිර වශයෙන්ම කියන්න බෑ. නමුත් උන්වහන්සේ තමන්ගේ වාර්තාවේ ලියලා තියෙනවා මේ රටේ මිනිස්සු තමන්ගේ බඩු විකුණන්න ඕන කරන බඩු පොදි මූදු වෙරළේ ගිහිල්ලා තියෙනවායි කියලා. ගිහිල්ලා තියලා සැඟවි බලා ඉන්නවායි කියලා ඒ මූද හරහා එන විදේශිකයෝ ඒ බාණ්ඩ ගණ්ඩාම ඒගොල්ලෝ හස්ත මුද්‍ර භාෂාවෙන් අදහස් ප්‍රකාශ කළා ඒ වෙළඳාමක් ගෙනියනවායි කියලා. අපි දන්නේ නැහැ මේක මේ කොයි විදිහටද හස්ත මුද්‍ර භාෂාවෙන් ඒක කරන්න පුළුවන් වැඩක්ද කියලා. නමුත් මෙතන අපිට පේනවා මොකක් හරි මේ අර මේ අභාෂික sannivedana non verbal communication කියලා එකක් තියෙනවානේ. ඒ විදිහට මොකක් හරි ක්‍රමයක සටහනක් යොදලා හරි එහෙම ගනුදෙනුවක් කරාද කියන එක. ඒතකොට ඒකෙන් අපිට පේනවා මේ බාණ්ඩ හුවමාරු ආර්ථිකය තමයි මේ අපේ රටෙත් වෙන රටවල් වල වගේම පුරාණ කාලේ තිබුණේ. ඉතින් ඒ හුරුව දිගින් දිගටම එනවා. බාණ්ඩ වලින් ශ්‍රමයට ගෙවන එක. මේ දැන් උදාහරණයක් හැටියට කියනවා නම් ඉස්සර ඔය 1940 දශකයේ විතර වෙනකම්ම ඔය තිස්ස මහරාමයේ වගේ ඈත පළාත්වල මේ අවුරුදු කාලෙට වළං අරගෙන ගමට ආවම ඒ වළං කද ඒගොල්ලෝ දීලා ඒ වෙනුවට වී අරගෙන යන සිරිතක් තිබුණයි කියලා අපි වාර්තා කරලා තියෙනවා. මේ ඒ පරණ අයගේ තොරතුරු අරගෙන. එතකොට මේ මෑත කාලේ සංස්කෘතික ත්‍රිකෝණ ව්‍යාපෘතිය පිහිටෙව්වට පස්සෙත් මේ හැඩයේ ගනුදෙනුවක් සිද්ධ වුණා. ඒක සංස්කෘතික ත්‍රිකෝණ ව්‍යාපෘතියේ සේවයකට ඒ ව්‍යාපෘතියට ආධාර කරේ යුනෙස්කෝ ආයතනය. ඒ වගේම ලෝක ආහාර සංවිධානයත් ඒකට ආධාර කළා. එතකොට මේ ව්‍යාපෘතිවල ඉන්න කම්කරු මහත්තුරුන්ට වැටුප හැටියට ගෙව්වේ වැටුපෙන් භාගයක් ගෙව්වා, භාගයක් බාණ්ඩ වලින් ගෙව්වා, පිටි වලින්, පරිප්පු වලින් තමයි ඉතුරු භාගෙ ගෙව්වේ. එතකොට දැන් අපිට පේනවා ශ්‍රමයට ගෙවීම් කරන ක්‍රම දෙකක් තියෙනවා. බාණ්ඩ වලිනුත් ගෙවන්න පුළුවන්, ඒ වගේම මුදලින් උනුත් ගෙවන්න පුළුවන්. ඉතින් ඔය මේ මහත්මයා අහන ප්‍රශ්නේ හැටියට බැලුවොත් නම් ඒ රුවන්වැලිසෑය හදන කාලේ මේවා බාණ්ඩ වලින්ම ගෙවන්න ඇති කියලා හිතනවා මේ ධාන්‍ය වලින් වගේ. මොකද හේතුව දැන් අපි ඒ කාලේ මිනිස්සෙකුට කහවණු වල ඒ කාලේ කහවණු තිබුණා. කහවණු තිබුණා. කහවණු කියන එක අපි දන්නවනේ හස්සෙබූ කාසියටයි කහවණු කියලා කිව්වේ කියලා. ඊට පස්සේ ටික කාලයක් යනකොට වෙනත් කාසි වලටත් මේ රටේ අච්චු ගහපු වෙනත් කාසි වලටත් මේ කරශාපන කියන වචනයම පාවිච්චි කළා කහවණුව කියන එක. ඉතින් පොදුවේ ඇවිල්ලා 10 වෙනි සතවර්ෂයට කියන්නේ අනුරාධපුර යුගයේ අවසන් වන තුරුම සංසරණ මේ රටේ සමාජයේ සංසරණය වුණු කාසි වලට කිව්වේ කහවණු කියලා. එතකොට ඒක ගජලක්ෂ්මී කාසිය වෙන්නත් පුළුවන්, ඇතා සහ ස්වස්තික කාසිය වෙන්නත් පුළුවන්, මධ්‍ය කාලීන රන් කහවණුව කියලා හඳුන්වන කාසිය, ශ්‍රී ලංකා වීහ කියන කාසිය වෙන්න පුළුවන්. ඒ වගේම මේ හසෙබූ කාසිය වෙන්න පුළුවන්. ඒ කුමක් හෝ වුවත් පොදුවේ පාවිච්චි කළේ කහවණු කියන වචනේ. ඒ කාරණේ දැන් අපි මේ අපේ 10 100 5000 වෙන්න පුළුවන්. අපි මේ නෝට්ටු හැම එකටම මුදල් වලට අපි කියන්නේ රුපියල් කියලානේ. ඇමරිකානු ඩොලර්. ඒ වගේ ව්‍යවහාරයක්ද සර් කහවණු කියලා? ඒ වගේ ව්‍යවහාරයක් තමයි කහවණුව කියලා කියන්නේ. කරශාපන කියන සංස්කෘත වචනයෙන් තමයි ආවේ. එතකොට මේ නුවන් අනිත් එකේ මහත්මයා අහපු ප්‍රශ්නෙට දෙන්න තියෙන තවත් උත්තරයක් තියෙනවා. ඒක තවත් පැත්තකින්. දැන් අපට අද මුදල්නේ ඕන. දැන් අපේ වැටුප මුදලින් ගෙවන්නේ. ඒ මුදලින් ගෙනහා ගෙවුවාම අපට මුදල් අවශ්‍යයි. අපි එළියට ගිහිල්ලා වෙළඳ පොලෙන් භාණ්ඩ ලබා ගන්නකොට අපි මුදල් වලින් තමයි භාණ්ඩ ලබා ගන්න. ඒතර මුදලට ආරෝපිත අගෙන් තමයි ඒක ලබා ගන්න. දැන් ඒ පුරාණ සමාජවල මිනිස්සුන්ට එහෙම සල්පිල් ගානේ ඇවිද බඩු ගන්න තම සමාජ ජීවිතයක් තිබුණේ. ඒගොල්ලෝ ගම්වල ජීවත් වෙච්ච අය. ඒගොල්ලන්ට යැපීම තමයි අවශ්‍ය වුනේ. හේන් කොටා ගත්තා. එතකොට ඇඳුම් ආයිත්තන් උනත් ඒවා බාණ්ඩ හුවමාරු ක්‍රමයට සිද්ධ වෙන්න ඇති කියන එක තමයි අපිට පේන්නේ. මොකද අපේ රටේ රෙදි
විව්වා කපු කැටිව කටින එක ගැන ඉතිහාසෙත් තියෙනවා පුරාවිද්‍යාත්මකවත් අපිට ලැබිලා තියෙනවා ඒ නූල් කැටීම සඳහා පාවිච්චි කරපු මැටි රෝද ස්පින්ඩල් රෝල්ස් කියලා කියන ඒවා මේ කැණීම් වලින් හම්බෙලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ අපිට ජයටම රෙදි වියන එක කළා. ඊළඟට එක සෙල්ලිපියක තියෙනවා තතවය කියන වචනේ තන්තු වාය තන්තු කියන්නේ කෙඳිනේ නූල් තන්තු වාය කියන්නේ තන්තු වියන අය. ඒ අයගේ මේ මොනවාද වෙළඳ සභාවක් තිබුණා. තතවය පුගහ කියලා ඔය දකුණු පොරුහුණේ. ඉතින් මේ වගේ කර්මාන්ත තිබුණා. ඉතින් ඒ අයගේ මේවා හෝමාරු කරගන්න ඇත්තේ භාණ්ඩවලට. දැන් විදේශික අය ඇවිල්ලා මෙහි වෙළඳාම් කරත් සමහර විට අපි අපේ කුළුබඩු වර්ග ඒ වගේ දේවල් හෝමාරු කරන්න ඇති. ඉතින් ඒකෙන් අදහස් කරන්නේ මිනිස්සු කිසිම කෙනෙක් මුදල් පාවිච්චි කරේ නැහැ කියන එක නෙමෙයි මේකෙන් අදහස් කරන්නේ. නමුත් සමාජයේ වැඩිපුර ආර්ථික කටයුතු සඳහා භාණ්ඩ හෝමාරු ක්‍රමයේ තියෙන්න ඇති. ඉතින් රුවන්වැලි සෑය හදනකොට වුණත් රජු ඒ අයට බත් වැටුප් ගෙව්ව නම් ඒකෙන් අදහස් කරන්නේ ඔහුගේ ශ්‍රමයට සරිලන විදිහට සමහර විට ආහාරවලට අවශ්‍ය කරන බඩු භාණ්ඩ වෙන්න පුළුවන්. ඒ බත් කියන එකෙන් අදහස් කළේ වී දුන්නා වෙන්න පුළුවන්, ධාන්‍ය වර්ග දුන්නා පුන්න පුළුවන්. ඒතර බත් වැටුප් කියලා ඒ වැටුප හැටියට එවැනි දේවල් දුන්නා වෙන්න පුළුවන්. අපේ වහරේ තියෙනවනේ බත බුලතින් සංග්‍රහ කරනවා. බත බුලතින් සංග්‍රහ කරනවා කියලා. ඒතර අපිට පේනවා අර තෝනිගල සෙල්ලිපියේ බැංකුවේ තැන්පත් කරලා තියෙන්නේ ධාන්‍ය වර්ග. ඉතින් ඒකිනුත් අපිට පේනවා මේ ධාන්‍ය තමයි මේ සමාජයේ ප්‍රධාන හෝමාරු මාධ්‍ය හැටියට පවතින්න ඇත්තේ. මේ මොකද ඒක බොහොම සරල සමාජයක් නේ තිබුණේ. මේ වගේ වෙළඳපොළ අපේක්ෂාවන් සමාජය තුල තිබුණේ නැහනේ. වෙළඳපොළ අපේක්ෂා කියන ඒවා ටිකින් ටික වර්ධනය වුණා. අන්තර්ජාතික වෙළඳාම එහෙම දියුණු වෙනකොට තමයි අපිට පේනවා රෝම කා ශ්‍රී ලංකාව ඇතුළට එනවා. ඒවා අපි සංසරණය වෙන්නේ ලෝහේ බරට, කාසියට අන්තර්ගත ලෝහ බරට තමයි එකම වෙන්නේ. ඒතර ඔය 9 වෙනි 10 වෙනි සතවර්ෂයට ආйти රත්තරන් පිණ්ඩයක්, රත්තරන් කැබැල්ලක් ලැබුණා අබේගිරි විහාරයෙන්. ඒකේ ලියලා තියෙනවා 9 වෙනි සතවර්ෂය අකුරු වලින් රන් දෙවිසි කලඳයි කියලා. ඒතර කලඳ කියන්නේ බරක්නේ. ඒතර රන් දෙවිසි කලඳයි රන් කලම් 22ක් එකේ තියෙනවායි කියලා ඒකේ ලියලා තියෙනවා. ඒතර ඒකෙන් අපිට පේනවා මේ ලෝහ වර්ග වුණත් හෝමාරුනේ බරට මේ ඒ විදිහේ කාරණයක් තමයි තිබුණේ. ඉතින් මේ මහත්මයා අහපු ප්‍රශ්නෙට අපිට උත්තර දෙන්න තියෙන්නේ කාසි වලින් වැටුප් ගෙවන්නත් පුළුවන්, භාණ්ඩ වලින් වැටුප් ගෙවන්නත් පුළුවන්. ඒ පිළිබඳ නිශ්චිත සඳහනක් පෙනෙන්නේ නැහැ. නමුත් බත් වැටුප් කියන වචනේ නම් මූලාශ්‍රවල තියෙනවා. වඩා සාධාරණයි අපි හිතනවා නම් ඒ අයට භාණ්ඩ වලින් ඒ වැටුප ගෙවන්න ඇති. යම් අවස්ථාවක මේ ඒ භාණ්ඩ වලට අමතරව යම් කාසි වලුනුත් ගෙවීමක් කරන්න ඉඩ තියෙන්න ඇති. නමුත් ඒ කාසි ගැන තරම් බරක් දාන්න බැරි නෝන් ඒ කාසි මිනිසුන් අතර ගැවසුනා නම් කාසි සුලභ වෙන්න ඕන පුරාවිද්‍යාත්මක කැණීම් වලදී හැම නිතරම හම්බෙන්න ඕනේ නේද? දැන් මිනිස්සු හම්බෙන්න බෑ. බබලු හම්බෙනවා වගේ හම්බෙන්න ඕනේ නේ. දැන් අපි ජනාවාස ගණනාවක් කැණීම් කරලා තියෙනවා. ඒවේ අපිට හම්බෙන්නේ බහුලව වැටි වලං කටු, පබලු, යකඩ යන වගේ දේවල් මිසක් කාසි හම්බෙන ප්‍රතිශතය අර අනිත් භාණ්ඩත් එක්ක සරල කරනකොට බිඳුවයි කියලා කියන්න පුළුවන් තරම සමහර ජනාවාසවල අපිට කාසි ලැබෙන්නෙම නැහැ. ඒ කියන්නේ මිනිසුන් අතර කාසි සංසරණය වෙලා සංසරණය වීම අවම මට්ටමක තිබිච්ච බවයි අපිට පේන්නේ. ඉතින් ඇත්තම කාසි අපිට හම්බෙන්නේ වැඩිපුර නාගරික මධ්‍යස්ථාන කනිනකොට. මේ නගරවල තමයි කාසි තියෙන්නේ. දැන් ওই තිස්ස මහරාමේ අකුරුගොඩ කියන්නේ පුරාණ මාගම නගරයේ තිබුණු තැන කියලා සලකන තැන තියෙන ඒ ගොඩැල්ලේ කරන කැණීම් වලින් 100,000 ගණනක් කාසි හම්බෙලා තියෙනවා. ඒතර අනුරාධපුරේ කරලා තියෙන කැණීම් වලින් 100,000 ගණනක් කාසි හම්බෙලා තියෙනවා. ඒ වගේම ඔය දඹදෙනිය, යාපහුව, පොළොන්නරුව ඒ වගේ නගරවලිනුත් විශාල ප්‍රමාණයක් කාසි හම්බෙනවා. එනේ අපිට ඒකේ තේරෙන දේ තමයි කාසි භාවිත කළ ප්‍රජාව කාසි සංසරණය වූ සමාජය නාගරික මධ්‍යස්ථාන සහ වරායාශ්‍රිත ප්‍රදේශවල ක්‍රියාත්මක වුණා විනා ප්‍රත්‍යත්තේ තියෙන ගම්වල මිනිසුන් අතර එහෙම සුලභ කාසි භාවිතයක් තිබිච්ච බවක් පෙන්눔 කරන්න අපිට සාක්ෂියක් නැහැ. හුඟක් මෑත කාලයක් වෙනකම්ම ඒ විදිහටයි තිබුණේ. මොකද ගම්වල ඔවුනොවුන්ගේ පැවැත්ම සඳහා භාණ්ඩ හෝමාරු කර ගැනීම තමයි ප්‍රධාන විනිමය ආකෘතිය හැටියට තිබුණේ. හරි සර්, අපිට මේ අපේ ඊමේල් වලින් ලැබිච්ච ප්‍රශ්න කීපයකටත් යොමු වෙන්න තියෙනවා. මේ විශේෂයෙන් නවසීලන්තේ ඉන්න අය අපි ගැන සෑහෙන උනන්දුවෙන් මේ වැඩසටහන අනිත් අය නැහැ කියන එක නෙමෙයි. හැබැයි මේ නවසීලන්තේ මම හිතන්නේ සමූහයක් හැටියට ඇදලා දන්නේ අපිට විටින් විට ප්‍රශ්න යොමු කරනවා. හොඳ විශ්ලේෂණ
ඉදිරිපත් කරනවා. ඔව් මේ අපේ නවසීලන්තේ ඕක්ලන්ඩ් නගරේ ඒක විශේෂයෙන් කියනවා නවසීලන්ත තානාපති කාර්යාලය ගිය සතියේ ලංකාවේ විවෘත කරනවා. ඒක බොහොම සතුටට කාරණයක්. නවසීලන්තේ ඕක්ලන්ඩ් නගරේ ජීවත් වෙන ලෙස්ලි ජයවර්ධන මහත්මයා ප්‍රශ්නයක් අහලා ඉවලා තියෙනවා. මේ මහත්මයා ලංකාවේ දොම්පේ පාලුගම කියන ප්‍රදේශයේ ජීවත් වෙන මහත්මයෙක්. අපි පහුගිය වැඩසටහනක සඳහන් කළා මේ සිරිසංගබෝ රජතුමාගේ හිස දන් දීම පිළිබඳ ප්‍රවෘත්තිය. අපේ ලෙස්ලි ජයවර්ධන මහත්මයා අදහසක් සඳහන් කළා ඉවලා තියෙනවා. අපි තුමාට ඉතාම කෘතවේදී වෙනවා. නවසීලන්තේ වගේ දුර රටක ඉඳලා ඉස්සෙල්ලාම හිරුපායන රටේ ඉඳලා අපිට බොහොම සුහදව තමන්ගේ අදහස් දන්වලා යොපු එක ගැන මේ මහත්මයා කියලා තියෙන්නේ අර රක්තරාක්ෂී කියලා යකෙක් ගැන මම වංශ කතාවේ සඳහන් වෙනවායි කියලා මම කිව්වා. තව මහත්මයෙක් ලියලා තිබුණා රක්තරාක්ෂී කියේ රෝගය කියලා කියන්නේ මැලේරියා රෝගය නෙමෙයි කියලාත්. හොඳයි ඒකත් අපි සවන් දෙනවා මේ මහත්මයාටත්. මේ ලෙස්ලි ජයවර්ධන මහත්මයා ලියලා තියෙන්නේ එතුමාගේ ගම් පළාත වෙන දොම්පේ තියෙනවායි කියලා පාලුගම කියලා ගමක්. පාලුගම. ඒ පාලුගමේ මේ තියෙනවායි කියලා මේ යකෙක් පිළිබඳ කතාවක්. ඒ යකෙක් ඇවිල්ලා ගම පාලු කරයි කියලා. එතකොට දැන් ඔය දොම්පේ කිට්ටුයිනේ අත්තන ගල්ලට. එතකොට මේ ඒ යකා මේ හිටපු තැන යක්නාඩු ගල කියලා යක් හඬු ගල කියලාත් හඳුන්වනවායි කියලා තියෙනවා. එතකොට මේ ওই පාලුගම කියන එක ඇති වුණෙත් ඒ රක්තරාක්ෂී යක්ෂයා ඒ ගම පාලු කරපු නිසා කියලා ජනප්‍රවාදයක් තියෙනවායි කියලා කිව්වා. ඒක හොඳ යෝජනාවක් සලකා බලන්ට. ඉතින් ජනප්‍රවාද ප්‍රභවය වීම හා ජනප්‍රවාද පැතිරී යාම පිළිබඳව ලොකු සාහිත්‍යයක් සහ ලොකු සෛද්‍යාන්තික රාමුවක් තියෙනවා. ඉතින් මේ ඒක ගැන අපි ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අපේ සංස්කෘතියේ එක අංගයක් තමයි කතා කියන ඒවා. එක මහත්මයෙක් ලියලා තිබුණා හැමදාම කියනවා මේ කතා ගැන කියනවායි කියලා. කෙනෙක් තාම කිව්වේ නැහැ කතා 20 ගානක් තියෙනවායි කියලා කිව්වා. හොඳයි අපි කතා ගැන වෙනම වැඩසටහනක් අපි ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි අද කතාව ඒ ගැන නෙමෙයි. අද කතාව ඒ ගැන නෙමෙයි. මොකද අපේ ඉතිහාසය දැනගැනීමේ එක ප්‍රධාන මූලාශ්‍රයක් තමයි මේ මිනිසුන් අතර තියෙන කතා, ජන කතා. මේ එතකොට සාමාන්‍ය ජනකතා වර්ග කරලා තියෙන්නේ මිත්‍යාවන් හැටියට. නමුත් අපි මේ වැඩසටහනේ පෙන්වලා දෙන්න ඉදිරියේදී උත්සාහ ගන්නවා. ඔය ක්ලෝඩ් ලෙවි ස්ට්‍රාවුස් කියන දාර්ශනිකයා හැම මේ ගැන ලියලා තියෙනවා හුඟක් මේ මිත්‍යාවන් ගැන. ඒ මිත්‍යාවන් වල අර්ථ ගැන. මේ අපි ඒක ගැන සාකච්ඡා කරන්න ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. අපි බොහොම ස්තුතිවන්ත වෙනවා ලෙස්ලි ජයවර්ධන මහත්මයාට නවසීලන්තේ ඕක්ලන්ඩ් නගරයේ ඉඳලා තමන්ගේ අදහස ඉදිරිපත් කිරීම ගැන. ඒ වගේම අපේ ඊටාම සුවදශීලී මහත්මයෙක් තමයි අපේ සුනීත ගුණතිලක මහත්මයා. ඒ මහත්මයාත් නවසීලන්තේ ජීවත් වෙන්නේ. මම හිතන්නේ මේ මහත්මයාත් ඕක්ලන්ඩ් වල ඉන්නේ. ඒ මහත්මයා ලියලා තිබුණා අපි අර යටහ වැව කියලා වැවක් ගැන කතා කරා මේ නුවරඑළියේ මේ රාගල. ඉතින් මේ මහත්මයා දිග ලිපියක් ලියලා තිබුණා. මේ මහත්මයා ඉස්කෝලේ ඉගෙන ගන්න කාලේ ඉතිහාස ගුරුවරයා හරි භූගෝල ගුරුවරයා හරි ඉගෙනුවයි කියලා වැසි ලබා ගන්න ක්‍රම දෙකක් තියෙනවායි කියලා. මෝසම් වැස්ස අරුණට පස්සේ ගිම්හාන වැහි කියලා වැහි වර්ගයක්. ඒ කියන්නේ ගිම්හානය කියන්නේ අපි දන්නවා මේ උෂ්ණාධික කාලය, පායන කාලේ. ඉතින් සුනීත ගුණතිලක මහත්මයා කියලා තිබුණා මේ ගිම්හාන වැහි වලාකුළු ආශ්‍රයෙන් මේ වැටෙන මේ වැස්සක් හවස් කාලයට කඳුකර ප්‍රදේශවලට කියලා. ඉතින් මේ මහත්මයා ඒ අදහස ඉදිරිපත් කළා තිබුණේ අපි කඳුකරේ වැව් පුරවා ගැනීම සම්බන්ධයෙන් අපි වලාකුළු පාවිච්චි කිරීමේ තාක්ෂණය ගැන අපේ පැරණි අය දැනගෙන හිටියයි කියලා මේ අපි සඳහන් කළා. ඒ කියන්නේ මේ වලාකුළු පාලනය කිරීමේ තාක්ෂණයක් නෙමෙයි. ඔවුන් නිරීක්ෂණය කරන්න ඇති දීර්ඝ කාලයක් තිස්සේ මේ වලාකුළු හැසිරෙන ආකාරය, වලාකුළු සහ කඳු මුදුන් අතර තියෙන සම්බන්ධතාව කොයි වගේද කියන එක. ඒ මගින් ඒ වලාකුළු ඇදහැලිලා ජලය පොළොවට ලැබෙනවායි කියන එක. ඒ ජලය එකතු කරගෙන කළමනාකරණය කළා ගබඩා කරගන්න පුළුවන් කියන දැනුම තිබුණයි කියන එක අපිට එකෙන් පේනවා. එතකොට බොහොම ස්තුති සුනීත ගුණතිලක මහත්මයාට. ඒ වගේම අපේ නවසීලන්තයේ ඉන්න සරත් කුරුවිට මහත්මයා ලියලා තිබුණා මේ එතුමා සුගලා දේවිය ගැන පර්යේෂණයක් කරන්න බලාපොරොත්තු වෙන ඉන්න අය. ඉතාමත් හොඳයි. එතුමාට ඒකට උදව් කරන්නේ කොහොමද
මේ කියන කාරණය ගැන අපේ පර්යේෂණයට ලියාපදිංචි වෙන්නේ කොහොමද කියලා. ඉතින් අපි සරත් කුරුවිට මහත්මයාට ඊටාම ලෙන්ගතු දැනුම් දෙන්න කැමති. අපි ඉදිරියේදී ඔබතුමාට ලියන්නම් එවැනි පර්යේෂණයක් පටන් ගන්නවා නම් අපි කොහොමද ලංකාවේ ඉඳගෙන ඒක සරත් කුරුවිට මහත්මයාට උදව් කරන්නේ කියන කාරණය. ඉතින් නවසීලන්තයේ සිට මේ වගේ ලැබිච්ච පැත්තම එපමණයි. ඒ වගේම සුභාශිංසන පණිවිඩ මේ වගේ එන ඒවා වගේම අපට සුභාශිංසන නොවන පණිවිඩත් නවසීලන්තයෙන් එනවා. ඉතින් ඒවටත් බොහොම ස්තුතියි. මේ ඕන වෙලාවක අපි මේ ඔබතුමාලා බොහොම දුර බැහැරක ඉන්නේ. ඉතින් අපි මේ වැඩසටහන සම්බන්ධයෙන් ඕනම ගල් මුල් මල් ඕනම දෙයක් අපි බාරගන්න ලෑස්ති බාරගන්න අපි ලෑස්ති පිට ඉන්නවා. බොහොම මොකද සුභාශිංසන නොවන දේවල් වුණත් අපි වෙත එවනවා නම් අපි සලකන්නේ අපි වෙනුවෙන් මොහොතක් හරි ගතකරන්න තමන්ගේ වැඩසටහනත් එක්ක ඉන්නවා කියන එක. අපේ වැඩසටහනත් එක්ක ඉන්නවා, අපේ අදහස් එක්ක ඉන්නවා. අපේ අදහස් වලට විරුද්ධ වුණත් ඒකෙන් පෙන්වන්න කරන්නේ අපිත් එක්ක ඉන්නවා කියන එක. බොහොම ස්තුතියි සියලු දෙනාටම ඈත නවසීලන්තයේ ඉඳලා අපිව ආමතපු. ඒ වගේම නුවන් මේ තව හුඟක් දෙනා නොයෙක් අදහස් අපිට ලියලා තියෙනවා. විශේෂයෙන්ම මේ අපේ තරුණ අය මම කැමති මේ වෙලාවේ වෛද්‍ය මෙත්මල් සුබසිංහ තරුණ දොස්තර මහත්මයා කියලා එවලා තිබුණා මේ එතුමා මේ අට කතා පිළිබඳ දැන් කියවන්න පටන් අරන් කියලා. ඉතින් අට කතා ඒත් MBBS උපාධියක් තිබෙන තරුණ වෛද්‍යවරයෙක් තමන්ගේ රටේ ඉතිහාසය ගැන එහෙම උනන්දු වෙලා ඒකට පෙළඹෙන එක ගැන මම හිතන්නේ අනිත් ඒ වෘත්තිකයන්ටත් බොහොම ලොකු ආදර්ශයක් වෙනවා. ඒ කියන්නේ වෛද්‍ය මෙත්මල් සුබසිංහ මහත්මයා අට කතා පරිශීලනය කරයි කියන එක අපේ හපංකමක් නෙමෙයි. ඒක එතුමාට හැඟීමක් ඇවිල්ලා තියෙනවා. මම මේ මගේ ඉතිහාසය ගැන මගේ රට ගැන දැනගන්න ඕනයි කියන එක මේ වෛද්‍ය මෙත්මල් සුබසිංහ මහත්මයා අහලා තිබුණේ. එයා අට කතාව කියවනකොට අට කතා පිළිබඳ ලියවුණු පොතක් කියවනකොට ඒක තිබුණයි කියලා මේ සිංහල භාෂාවේ තිබෙන ස්ථාන නාම පාලියට පරිවර්තනය කිරීමේදී විශාල ගැටලුවලට මුහුණ දෙන්න සිද්ධ වුණයි කියලා ඒ අට කතා චාරීන්ට. ඉතින් ඒක ඇත්තක්. ඒක මෙත්මල් අහලා තිබුණේ ඒක ඇත්තක්ද කියන එක. ඒක ඇත්තක්. මොකද අපේ සිංහල නම් බොහොම තර්කානුකූලව ගොඩනගපු නම්. ඉතින් ඒවා මේ පාලියට පරිවර්තනය කරන්න ගියාම සමහර විට පාලියේ වචන හොයාගන්න බෑ. ඒවට ගම් වලට දාන්න නම්. ඔව් දැන් කිරිබත් ගොඩ මිල්ක් රයිස් ගොඩ කියනවා. ඔව් ඒ වගේ නේ කියන්න වෙන්නේ. ඒවනේ කියන්න වෙන්නේ. ඉතින් දැන් අපිට පේනවා මේ අපේ වෛද්‍ය මෙත්මල් සුබසිංහ අහන් ඉන්නවා නම් සමහර දේවල් පරිවර්තනය කළා. දැන් ඒක උනත් ඒවා ඊතරම් සාර්ථක නෑ. දැන් ඔය බින්තැන්න කියන වචනේනේ පාලියට ආවේ මහියංගන කියලා. එතකොට බිම් බිම මහියංගනේ කියන්නේ පාලි වචනයක්ද සර්? ඔව් පාලි වචනේ. මහි කියන්නේ පොළව, අංගනේ කියන්නේ තැන්න. එතකොට මහියංගන බිම කියන්නේ බිම් තැන්න කියන්නේ ලොකු කියන්නේ තැන්නටනේ. බිම් තැන්න. එතකොට කියන්නේ පහත් බිම් තැන්න ගැන කතා කරන්නේ කතා කරන්නේ රුහුණ ගැන කතා කරනකොට තැන්නවල් තැන් දෙකක තියෙනවා. කඳුවලත් තැනිතලා තියෙනවා. එතකොට උස්භූමියකට සානුව කියලා කියනවා. සානුව කියලා කියනවා. එතකොට පහත් බිම් වලත් තැනිතලා තියෙනවා. ඉතින් අපේ මිනිස්සු බිම් තැන්න කියලා කිව්වේ පහළ තැන් වල තියෙන විශාල තැනිතලා වලට. ඒ කියන්නේ මහියංගනේ පැත්ත. කඳුකරේ තියෙන එක තමයි අපි හෝටන් තැන්න වගේ තැන්. ඒ වගේ තැන්. එතකොට දැන් ওই මහියංගන කියන බිම් තැන්න කියන වචනේයි මහියංගනේ කියන වචනේ අතර සමානතාවක් තියෙනවා බැලු බැලමට. බිමට කියන්නේ මහි කියන්නේ පොළව, තැන්න අංගනය කියන්නේ. අපි අර තුන්තියර විල්ලක් විසඳනවා වගේ. එතකොට දැන් අපි කියන්නේ අංගනය කියන වචනේ මේ තටාකාංගනය කියලාත් කියනවනේ. ඒතකොට ඒක පුංචි තැනක් නේ. ඒතකොට දුම්රිය අංගනය යාඩ් එකට අපි කියන්නේ දුම්රිය අංගනය කියලා. ඒතකොට අංගනය කියන වචනේ ටිකක් පොඩි අර්ථයක්. නමුත් බින් තැන්න ගහම විශාල ප්‍රදේශයක් හඳුන්වනවා. ඉතින් පරිවර්තනවලදී එහෙම ප්‍රශ්න තියෙනවා. මේ ඌරතොට කියන එක සූකර තිත්ත කියලා පරිවර්තනය වෙනවා. එතකොට මේ ඔය වගේ පරිවර්තන තියෙනවා. නමුත් එහෙම පරිවර්තනය කරන්න බැරි දේවලුත් තියෙනවා. සමහරට ඒ අටුවාචාරින් වහන්සේලා ඒවා කොහොම කළමනාකරණය කරාද කියන එක පිළිබඳ අපිට එහෙම අවබෝධයක් ලබා ගන්න අමාරුයි. සමහර විට ඕන නැතිනම් ඒ නම් ගිලිහි යන්නත් ඉඩ තියෙන්න ඇති. ඒවා පරිවර්තනය කරන්න තියෙන අපහසුතාව නිසා. ඔය සිලා සොබ්බ ඛණ්ඩ වගේ වචන තියෙනවා. මේ ඉතින් ඒවා හරි අමාරුයි. කොහෙටද සිලා සොබ්බ ඛණ්ඩේ? සිලා සොබ්බ ඛණ්ඩේ කියලා මේ ස්ථාන නාමයක් තියෙනවා. එතකොට ගල් බොරළු කියන එක තමයි සිලා සොබ්බ කියන වචනේ තියෙන ගල් වල කියන එක. දැන් ඔය බොරළු ගොඩ ගල් බොරැල්ල කියලා අපි එහෙම කියන්නේ.
දැනටත් අපේ තියෙනවනේ ගල්වල කියලා යකඩ බඩු ආම ස්ට්‍රීට් එක තියෙනවනේ. ඉතින් ඒ වගේ ඒවා පරිවර්තනය කරන්න ගියාම නොයෙකුත් අර්බුද ඇති වෙලා තියෙනවා. ඒ කියන එක නෙමෙයි අවසානයේදී කියවෙන්නේ. දැන් අර යුනිවර්සල් ජොයින්ට් කියන එකට සර්වලෝක පූට්ටුව කියලා කිව්වහම ඒක ඒ පදානුගත පරිවර්තනය නිවැරදි වුණත් ඒකෙන් අර්ථවත් වෙන දේ අපිට ඒ තරම් නිවැරදිව ගන්න බෑ. ඒ වගේම නිසා මේ ගුවන් විදුලිය කියන එක ඔව් සම්පූර්ණ වැරදි පරිවර්තනයක් නේ. දැන් අපි ප්‍රතිපත්තියක් හැටියට පාවිච්චි කරන්නේ මේ අපේ කුමාරතුංග මුනිදාස මහත්තයා මේ භාෂාව හොඳට යතු ගාලා පිරිපහදු කරලා ගත්ත එතුමත් මේ මාකෝනි හොයාගත්ත යන්ත්‍රයට කිව්වේ රෙදෙව්ව කියලා. රෙදෙව්ව කියන එක. රෙදෙව්ව. රේඩියෝ කියන එක. රේඩියෝ කියන එක. ඔව් රේඩියෝ කියන එක. රේඩියෝ කියන්නේ යුනිවර්සල් වචනයක්. ඒවා ආයේ සිංහලට දාන්න එහෙම ඕනේ. එහෙම කරන්න බෑ. ඒ සංඥාර්ථය එනවා රේඩියෝ කිව්වම. ඒතර අපේ භාෂාවේ වචනයක් නැත්තම් අපි වචනයක් නිර්මාණය කිරීම තමයි වඩා වැදගත් වෙන්නේ තාක්ෂණික වශයෙන්. දැන් මම දැන් ඔය සෞඛ්‍ය අංශයේ තියෙනවානේ රේබීස් කියන පිස්සු බලු රෝගේ රේබීස්. එතකොට ඒක පාවිච්චි කරන වචනේ තමයි රබස. රබස. දැන් ඒ කාලේ මට මතකයි අපි ඉස්කෝලේ යන කාලේ මේ තාප්පවල අලවලා තිබුණා දැන් පෝස්ටර්ස්. පිස්සු බලු රෝගයෙන් වැළකෙන්න එහෙම කියලා. එතකොට ඒකේ තිබුණේ රබස කියන වචනේ තමයි තිබුණේ. ඒ කියන්නේ රේබීස් කියන වචනේ එහෙමම අරගෙන රබස කරලා ඒක තත් සම කරලා හෝ තත් භව කරලා අරලා තත් භවයක් නෙමෙයි ඒක තත් සමයක්. ඒ වගේ තාක්ෂණික වචන ගොඩක් එහෙම කරන්න ගියාම වැරදි අදහස් එනවා. දැන් පරිගණකය කියන එකත් ඒ වගේ එකක් ගණකයක් නෙමෙයිනේ. ගණකයක් නෙමෙයි. අන්තර්ජාලය කියන එකත් ඒ ඉන්ටර්නෙට් කියන එකේ අදහස නෙමෙයි. ඔව් පරිගණකය කියන එක ආවේ අර ඇබකස් කියන එකත් හරහා. එතකොට ගණන් හදන්න තමයි පටන් ගත්තේ. හැබැයි දැන් කවුරුත් ගණන් හදන්නේ නැහැ කම්පියුටර් එකේ ගණකාධිකාරීවරු අර. ඔව්. ඉතින් ඒ හින්දා මේ අපේ වෛද්‍ය මෙත්මල් සුබසිංහ මහත්මයා අහගෙන ඉන්නවා නම් ඉතින් එහෙම ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒක අපේ භාෂාව තමයි අපේ අර්ථයට බාධා කරන ප්‍රධානම මාධ්‍ය ලකන් වගේ දාර්ශනිකයෝ ඒවා ගැන සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් භාෂාව නිර්වද්‍ය වෙන තරමට අදහස් සෝමාරු කිරීම හා sannivedanaya වැදගත් වෙනවා. දැන් ඔය බලන්න අපේ භාෂාවේ කෑවා කියන වචනේ කනවා කියන වචනේ කොයිතරම් විවිධාකාරයෙන් පාවිච්චි කරනවද කියලා. දැන් ආහාර දැන් අපි බත් කනවා කියලානේ කියන්නේ කෑම බත් කනවා නේ. ඒතකොට දත් පණුව කනවා, ඇන මලකඩ කනවා, සමහර අය ගම කනවා, රට කනවා එහෙම කියලා එහෙමත් කියනවානේ. ඒතකොට කනවා කියන වචනේ නිශ්චිතාර්ථයක් නැහැ කියන එක. කනවා කියන එකෙන් විනාශ වෙනවා කියන වගේ. මේ හැම එකකටම නිශ්චිතාර්ථ තියෙනවා නම් අපිට අදහස් sannivedanaya කරගන්න ඉතාම ලේසි. ඉතින් අපි මේ පළවෙනි වටේ අපිට දැන් වෙලාවත් ඉවර වෙගෙන යන්නේ. එතකොට අපි තව තප්පර 10කින් උත්තරයක් දෙමු. වෛද්‍ය වී.ටී. ශානක වෛද්‍යතුමා ආයුර්වේද වෛද්‍යවරයෙක් වරල්ලේ ආයුර්වේද රෝහලේ වැඩ කරන්නේ. එතුමා සඳහන් කරලා තියෙනවා මේ මුතු කිමිදීම ගැන එතුමා තවදුරටත් දැනගන්න කැමති විස්තරාත්මකව අපි වැඩසටහනක් අපිට කරන්න පුළුවන් වෙයි ඉදිරියට අපේ තිබෙන තාක්ෂණික කටයුතු ගැන මැණික් කර්මාන්තය මේ මුතු කර්මාන්තය ඒ වගේ දේවල් ගැන අපි අදාළ තැනට ආවම මේ මාතෘකාව එතන කතා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි ශානක වෛද්‍යතුමාටත් මේ අපේ වැඩසටහන සම්බන්ධයෙන් අපි සමග සම්බන්ධ වුණාට. ඔව් ඒකම මේ අපේ ශානක වෙද මහත්තයාටත් මෙත්මල් දොස්තර මහත්තයාටත් අපේ ගෞරවය මේ වෙලාවේ හිමි කරන්න ඕනේ. මේ රට සෞඛ්‍ය ව්‍යසනයකින් වෙල්ලා ඉන්න මොහොතක අපිත් එක්ක ඉන්නවා වගේම ඔබේ සේවයේ උපරිමයටම මේ රටට වුන් කරමින් ඉන්නවා. අපේ ගෞරවය මේ මොහොතේ අපි යන් විරාමයකට ප්‍රවෘත්ති විරාමයට අපිව බලන් ඉන්න ඔබට පුළුවන් මෙතනින් 72 වෙනි වැඩසටහනේ දෙවෙනි කොටසට පිවිසෙන්න. Unlimited History. අපේ ජාතික කතාව. යලිත් අපේ අන්ලිමිටඩ් හිස්ටරි වැඩසටහනේ 72 වෙනි කොටසේ දෙවෙනි කොටස තමයි අපි මේ ඉන්නේ. ඔබ දන්නවා අපි මේ දවස්වල අන්තිමට 71 වෙනි වැඩසටහනේ අපි කතා බහ කර හිටියේ අපි අද කතා කරන්න පොරොන්දු වුණේ අපි මහසෙන් දෙයියෝ කියලා හඳුන්වන අපේ තවත් සුවිශේෂී රජතුමෙක් ගැන. ඉතින් ඊට ඉස්සෙල්ලා ඔබට මතක් කරන්න ඕනේ බොහොම සතුටුදායක කාරණයක්. දැන් අපේ වැඩසටහන සිංහල සබ්ටයිටල් වලින් පරිපූර්ණ කරලා තියෙන්නේ. ඉතින් කාට හරි අපි මේ කතා කරන දේවල් සිංහල අකුරු වලින් බලන ගමන්ම අපේ බලන අයට
මේ YouTube නාලිකාවේ බලන අයට අපි මතක් කරන්නේ බලන ගමන් කතා බහ මේ සවන් දෙන්න පුළුවන්. ඒකම ඔබට ඕනනම් ඔටෝ ට්‍රාන්ස්ලේට් ගිහලා ඉංග්‍රීසි සබ්ටයිටල් වලට යන්න පුළුවන්. ඒක 100%ක්ම ඉංග්‍රීසි සබ්ටයිටල් අපි නිවැරදි කියන්නේ. හැබැයි අපි නිවැරදි කරමින් ඒ කටයුත්තෙත් ඉන්නවා. අපි කතාවට එමුස විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ දවස්වල අපේ මහාචාර්යතුමා බොහොම දුර බැහැර ඉඳන් ඇවිල්ලා තමයි අපිත් එක්ක වැඩසටහන ඉන්නේ. අපි ඒ දුර බැහැර කතන්දර පස්සේ කතා කරමු. මේ අපි මහසෙන් රජුරුවන්ගෙන් අපි නවත්වෙච්ච තැනින් පටන් ගමු නේද? ඔව් අපි පහුගිය වැඩසටහන නතර කළේ අර සංඝමිත්‍ර කියන භික්ෂුව සහ මහසෙන් රජතුමා අතර තියෙන සම්බන්ධතාව ගැන සඳහන් කරමින් එතකොට අපි ඒ වැඩසටහනේදී නොවන් අපි කිව්වා සංඝමිත්‍ර භික්ෂුව ඊටාම උපායශීලීව උපායමාර්ගිකව රටේ පාලකයා වෙත සමීප වෙලා තමාගේ යටි අරමුණු සාධනය කර ගැනීම සඳහා ඔහු කොහොමද රටේ පාලකයා නැඹුරු කරගත්තේ කියන එක. මං සංක්ෂිප්තව ඒකේ පූර්ව කතාව පොඩ්ඩක් කියන්න සර්. ඒකට මං හිතන්නේ මේකට පිවිසෙන් ලේසියි. සංඝතිස්ස සංඝමිත්‍ර මේ හාමුදුරුවෝ ලංකාවට එන්නේ විශේෂයෙන්ම ඊට කලින් මේඝවර්ණ රජතුමා මේ රජ කරන කාලේ එතුමාගේ මේ කාලේ අබේගිරිය භික්ෂූන් ප්‍රමාණයක් අබේගිරිය මහවිහාරය අතර තිබිච්ච නොහොඩ නොකඩුව හින්දා 60 දෙනෙක් නෙස 60 දෙනෙක් භික්ෂූන් 60 දෙනෙක් ඉන්දියාවට පළවා යවනවා පිටුවහල් කරනවා. ඊට පස්සේ මේ වංශ කතාවේ නම් තියෙන්නේ සංඝමිත්‍ර කියලා ද්‍රවිඩ භික්ෂුන් වහන්සේ නමක් මේ ගැන කිපිලා ලංකාවට එනවා. හැබැයි ඒක ඒ කිපිච්ච කතාවේ යට ගියාව අපිට හොයාගන්න වෙන්නේ පස්සේ ඒක විශ්ලේෂණය කරාම ඇවිල්ලා ජේතවනාරාමේ ඉන්න තූපාරාමේ ඉන්න මේ රජතුමාට ඥාති වන ස්වාමින් වහන්සේ කෙනෙක් එක්ක කුළුපඟ වෙනවා. කොච්චර කුළුපඟ වුණාද කියනවනම් රජතුමාගේ පුත්තු දෙන්නත් අන්තිමට අකුරු කරන්න යවන්නේ මේ ඉන්දියාවෙන් ආපු හාමුදුරුවෝ ගාවට. හැබැයි ඊට පස්සේ රජ වෙන පුත්‍රරත්නය මේ පිළිබඳව දැනගෙන වහාම මේ ස්වාමීන් වහන්සේව ඉන්දියාවට පිටුවහල් කරනවා. වංශ කතාවේ කියන හැටියට සංඝමිත්‍ර ජෙට්ටතිස්ස රජතුමානේ මේඝවර්ණාභය රජුරන්ගේ පුතු දෙන්නෙක් හිටියා ජෙට්ටතිස්ස සහ මහසෙන්. එතකොට මහසෙන් බාලයා ජෙට්ටතිස්ස ජේෂ්ඨ පුත්‍රයා. එතකොට ජෙට්ටතිස්ස තමයි සංඝමිත්‍ර භික්ෂුවත් එක්ක ඒ තරම් සමීප සබඳතාවක් ඔහු පවත්වාගත්තේ නැහැ. තමන්ගේ ගුරුන් වහන්සේ උනත් එයාට සමහරට තේරෙන්නේ නැති මොහු විශේෂයෙන්ම මහසෙන් එක්ක තමයි හුඟක් ගනුදෙනු කරේ. ඒකම වෙන්න පුළුවන් ජෙට්ටතිස්ස සංඝමිත්‍ර එක්ක නොමනාපයක් ඇති කරගන්න හේතුව. ඒතර අපි පහුගිය වැඩසටහනේ කිව්වා ජෙට්ටතිස්ස අර ඇමතිවරුන් කීප දෙනෙක් ඝාතනය කරයි කියලා තමන්ගේ පියාගේ මලගමට සහභාගී වෙන්න වීම ප්‍රතික්ෂේප කරපු. සමහර විට මේඝවර්ණාභය රජුරුවන්ගේ මලගමට සහභාගී වීමට ඇමතියන් නොපැමිණියේ මේඝවර්ණාභය රජු අබේගිරි භික්ෂූන් වෙත කරපු ඒ පිටුහල් කිරීමම තේමාවක් වෙන්න ඇති කියන යෝජනාවත් අපි ගෙනාවා. ඒ නිසා මරණයට සම්බන්ධ වුණේ නැහැ කියලා. ඉතින් මේ ජෙට්ටතිස්ස මේ ඇමතියන්ව ඝාතනය කළේ උල තියලා ඝාතනය කරයි කියනවා. ඒ ඝාතනය කළෙත් අබේගිරියට පක්ෂපාතී භික්ෂුන් වහන්සේලාට එහෙම නැත්නම් අබේගිරියට පක්ෂපාතී අනිත් කට්ටියට අත්වෙන ඉරණම මේකයි කියලා සංඝතිස්සට සංඝමිත්‍රට පෙන්වන්නම වෙන්නත් පුළුවන්. ඒතකොට සංඝමිත්‍ර වහාම මොකද කළේ? ඔහු ආයේ පරතර ගියයි කියලා කියනවා. ඒ කියන්නේ ඔහු දකුණු ඉන්දියාවට පලා ගියා. ඒක අපි පහුගිය වැඩසටහනේ කිව්වා. ඊට පස්සේ ජෙට්ටතිස්ස අවුරුදු 10ක් රාජ්‍ය පාලනය කළා. ඔහුගේ පාලන කාලේ ඒකත් යම්කිසි ස්ථාවර කාල පරිච්ඡේදයක්. ඊට පස්සේ මේ ජෙට්ටතිස්සගෙන් පස්සේ ඔහුගේ සොහොයුරා මහසෙන් රජ වෙනවා. ඒකත් ඇවෑමෙන් පැහැර ගැනීම නෑ. ඇවෑමෙන් එතන ප්‍රශ්නයක් ඇති වෙන්නේ නෑ. මහසෙන් ඊට පස්සේ රජ වෙනවා. මේ රජ වෙලා ඔහු රජ වෙච්ච ගමම්ම සංඝමිත්‍ර නැවත ලංකාවට ආවයි කියලා අපි පහුගිය වැඩසටහනේ සඳහන් කළා. අද අපි එතන ඉඳලා කතාව ඉදිරියට ගෙනියන්න ඕන. සංඝමිත්‍රගේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය කරන පසුබිම උදා වෙච්ච බව ඔහුට තේරුණා. ඔහු මොකද කරේ? රජුරවන්ට හුඟක අදහස් දුන්නා. රජුරන්ගේ ආකල්පය වෙනස් කළා. මේ මහා විහාරය වැඩකට නැති ආයතනයක්. ඒකේ ඉන්නේ අවිනයවාදීන්.
බුද්ධ ධර්මයේ නියම විනය නෙමෙයි මහා විහාරයේ තියෙන්නේ. ඒක වෙනම විනයක් කියලා මේ රජුට ඒත්තු ගැන්වුවාම රජුරුව කෝප ගන්නවලා මේ මහා විහාරයට එරෙහිව වැඩ කිරීමට රජුව උසිගැන්වුවා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට රජු මහා විහාරයට දානය දීම තහනම් කරෙව්වා. ඒතර භික්ෂුන් වහන්සේලාට සිව්පසය සපයාගන්නේ ගිහියෝ. එහෙම නැත්නම් පාලකයාගේ අනුග්‍රහයෙන් එක වෙන්නේ. ඒතර පාලකයාම අනක් නිකුත් කරාම මේ භික්ෂුන් වහන්සේලාට දානය දෙන්න එපයි කියලා සිව්පසය සපයන්න එපයි කියලා උන්වහන්සේලාට පවතින ක්‍රමයක් නැහැ. නිසා උන්වහන්සේලා බොහෝ දෙනා මේ මහා විහාරය අතෑරලා රුහුණු රටට පලා ගිය බව වංශ කතාවේ සඳහන් කරනවා. දැන් අපි නිතරම රුහුණ ගැනත් වැඩසටහන් වල කතා කරලා තියෙනවා. රුහුණ අපේ මේ අභ්‍යන්තර ප්‍රශ්නවලදී ඕනෑම කෙනෙකුට රැකවරණය දෙන ප්‍රදේශයක් හැටියට තමයි රුහුණු පළාත ක්‍රියාත්මක වුණේ. ඒක අපි මුල් කාලෙම කිව්වා රුහුණේ ජීවත් වුණේ මේ රටේ නියම උරුමය තියෙන පුද්ගලයින් තමයි රුහුණු ප්‍රදේශයේ ජීවත් වුණේ. අපි ඒකේ ඉතිහාසය පැහැදිලි කළා. ඒක උනේ කොහොමද කියලා. කඳුකරේ හිටපු මිනිස්සු මහ බින්තැන්නට සේන්දු වෙලා ඊට පස්සේ අර කතරගම දසබෑ දරුවන් වගේ ස්වදේශික ආය ඒ පැත්තේ ප්‍රචලිත වුණා කියලා. ඒ වගේම දීපරාජ, ඒ වගේම පොචනි රාජ, ඒ වගේම ඔය වගේ නම් තියෙන බොහෝ දෙනා ඒ පළාත්වල හිටිය අය. එතකොට ඔය දීගවාපී පුරාණ වෙලෙන්දෝ කියන දිගවපි පොරණ වනිජ කියන එක. එතකොට රුහුණට ඒකත් අයිති වුණේ අම්පාර දිස්ත්‍රික්කෙත් අද අම්පාර. එතකොට මේ හැම එකක්ම මේ රුහුණේ තමයි සිද්ධ වුණේ. රුහුණේ අය නිතරම ඒ ජාතික අරගලවලට ඊටාම උනන්දු සහගතව සහභාගී වුණා පමණක් නෙමෙයි ඊට උවමනා කරන ආර්ථික ශක්තිය සහ කළමනා කරන උපාය මාර්ගික ප්‍රවේශත් ඒ රුහුණේ අය අතර තිබුණු බව පෙන්වන්න උවමනා තරම් නිදර්ශන අපිට තියෙනවා. ඒකේ එක පුරාවිද්‍යාත්මකවත් අපිට පෙන්වන්න පුළුවන් ඔවුන් තුල තිබුණු ස්වාධීනතාව. සමහර මූර්තිවල තියෙන අනුරාධපුරයත් එක්ක සංසන්දනය කරනකොට තිබෙන වෙනස්කම්, ගොඩනැගිලි ආකෘතිවල තියෙන වෙනස්කම්, ඒවා ඔක්කොම තමයි අපි සෙල්ලිපි බැලුවොත් එහෙම ඒ සෙල්ලිපි වල අන්තර්ගතයේ තියෙන ඇතම් වෙනස්කම් අනුරාධපුරයේ තියෙන සෙල්ලිපි වලට වැඩිය මේ වගේ ලක්ෂණ ගණනාවක් දිහා බැලුවම අපිට මේ රුහුණේ තියෙන අනන්‍යතාවය ඒකේ ස්වතන්ත්‍ර භාවය ගැන අපිට ඉතාම පැහැදිලිව වැටහීමක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා නුවන්. ඒතකොට ඒ වගේමයි මේ භික්ෂුන් වහන්සේලාත් මහා විහාරේ භික්ෂුන් වහන්සේලා මේ මහසෙන් රජුරන්ගේ කාල පරිච්ඡේදයේදී අනුරාධපුරයේ ඇතිවෙච්ච ව්‍යවුල්කාරී තත්ත්වය හේතු කොටගෙන උන්වහන්සේලා රුහුණට වැඩම කරපු බව වංශ කතාව සඳහන් කළා තියෙනවා. ඒක බොහෝ දුරට වෙන්න පුළුවන්කම තියෙනවා. මොකද රුහුණ නිතරම රටේ ඕනෑම අර්බුදකාරී අවස්ථාවකදී ඒක කළමනාකරණය කරන්න උවමනා වුණේ යම් දෙයක්ද ඒ දේ කළා. බතබුලතින් ආහාරයෙන් ඒක සපයන්න ඕන නම් ඒක කළා. හමුදාව සංවිධානය කරලා දෙන්න ඕන නම් ඒක කළා. ඒ වගේම රැකවරණය දෙන්න ඕන නම් ඒක කළා. රජුන් තනන්න ඕන නම් රජුන් තනුවෙත් රුහුණේ තමයි රජුන් තනුවේ. ඉතින් ඒක පෙන්වන්න පුළුවන් උදාහරණ ගණනාවක් තියෙනවා. අපි ඒක වෙනම අවස්ථාවක සඳහන් කරමු. එතකොට මේ මහසෙන් රජුරු මේ කරපු වැඩේ අනුමත කරන්න පුළුවන් කාරණයක් නෙමෙයි. මොකද මහා විහාරය බොහොම ශක්තිමත්ව සහ රටට යම් කිසි විදිහේ අවවාද අනුශාසනාදීන් හා බුද්ධ දර්ශනය සහ බුද්ධ ශාසනය පවත්වාගේම යෑම වෙනුවෙන් උන්වහන්සේලා ඊටාම කේන්ද්‍රීය කාර්යභාරයක් ඉෂ්ට කරමින් ඒ කාලේ හිටියේ. ඉතින් මේ කොයිතරම් සමාජයට හිතකර විදියට බුද්ධ ශාසනය ආරක්ෂා කරගන්න, බෞද්ධ දර්ශනය ආරක්ෂා කරගන්න, රුවන්වැලි සෑය, ලෝවා මහාපාය ආදී පූජනීය තැන් ආරක්ෂා කරගන්න උන්වහන්සේලා කොච්චර කැප වෙලා වැඩ කරත් කේලම් තෝලම් නිසා ඒ තිබෙන ඒ ස්වර්ණමය සමතුලිතතාව සමාජයක බිඳ වැටෙන ආකාරය අපිට ඊටාම හොඳින් මේ වගේ ඓතිහාසික සිද්ධි වලින් පෙන්눔 කරනවා. ඉතින් අපි නිතරම අවධාරණය කරන විදිහට ඉතිහාසය අපට වැදගත් වෙන්නේ, ඉතිහාසයේ ප්‍රාග්ධනයක් බවට පත් වෙන්නේ මේ ඉතිහාසයේ අත්දැකීම් අපි අරගෙන අපි ඉදිරියට අරගෙන ඒවා දිහා විමර්ශනශීලීව බලලා කළොත් තමයි ඒ වැරදි නැවත නොවන ආකාරයට කරගන්න තමයි අපි කල්පනා කළ යුත්තේ. ඉතිහාසය අපට අවශ්‍ය වෙන්නේ ඒ නිසා.
ඉතින් සංඝමිත්‍ර කියන්නේ භික්ෂුන් වහන්සේ කෙනෙක්නේ. ඒ සමහරට මහසෙන් රජුරු හිතන්නේ නැති භික්ෂුන් වහන්සේලා කියලා කියන්නේ මේ මහා ශාස්ත්‍රෝරයාගේ මේ ශාරීපුත්‍ර මුද්ගල්ලාන මහා කාශ්‍යප ආදී ශීනාශ්‍රවයන් වහන්සේලාගේ පරපුරෙන් පැවතෙන අය. බුද්ධ පුත්‍රයන් වහන්සේලා. ඉතින් අදත් අපි එහෙමනේ හිතන්නේ. එතකොට එහෙම කෙනෙක් ඇවිල්ලා මේ වගේ වැඩක් කරාම ඉතින් ඒක අපිට හුඟක් ඉගෙන ගන්න පාඩම් මේකේ තියෙනවා. එහෙම දේවල් අතීතයේ සිදු වුණා නම් වර්තමානයේත් වෙන්න පුළුවන්. අනාගතයේත් එහෙම දේවල් වෙන්න ඕනෑ තරම් ඉඩකඩ තියෙනවා. අපි දන්නවා දේශපාලනය වෙනස් කිරීම, දේශපාලන ඝාතන පිටුපස්සෙත් චීවරධාරී අපි භික්ෂුන් වහන්සේලා කියන වචන කිව යුතු නැහැ. ඒ චීවරධාරී භික්ෂු වෙස්ගෙන හිටපු අය, භික්ෂු ප්‍රතිරූපක අය අතරමැදි වෙලා කරපු ඇතැම් දේවල් අපි දන්නවා. මේ රටේ අපේ රටේ දේශපාලන පරිණාමය, ආර්ථිකය ඒවා සම්බන්ධයෙන්ුත් එවැනි ක්‍රියාවන් කොයිතරම් දුරට බලපෑවද කියලා අපි සියුම්ව අධ්‍යයනය කරලා බලන්න ඕනේ. ඒ නිසා ඉතිහාසයක් වෙනස් කරලීම සඳහා රටක සමාජ දේශපාලනික ස්ථාවරත්වය හෝ අස්ථාරවත්තේ තම තීරණාත්මක බලපෑමක් ඇති කරනවානේ. එතකොට අපි හිතන්න නරකයි මේවා සිද්ධ වෙන්නේ මේ කණ්ඩායම් ව්‍යාපාර මගින් කියලා. එහෙමත් වෙනවා. නමුත් ඔය හැම එකටම නායකත්වය දෙන්නේ යම්කිසි පුද්ගලයෙක්. නිසා පුද්ගලයින්ට පුළුවන් ඉතිහාස වෙනස් කරන්න. මහාධිරාජ අශෝක මුළු දකුණු ආසියාවෙම ඉතිහාසය වෙනස් කළා. ඒ විතරනේ අග්නිදිගාසියාවටත් බුදුදහම යවලා චීනෙට ඒ ඔක්කොම වෙනස්කම් වුණේ අශෝකගේ තීරණය නිසා. ඒතර මේ වගේ දේ විතරක් නෙමෙයි. දැන් ඔය ආචාර්ය වාදකේ තුන්වෙනි ධර්ම සංගායනාවෙන් පස්සේ ඒ නිර්මාණය වුණු බුදුසමය මේ ඒක අශෝකගේ මූලිකත්වයෙන් වෙච්ච දෙයක් නේ. ඒතර ඒකත් ඒ විශාල බලපෑමක් ඇති වෙනවා. ඉතින් ඒ වගේ ඉතිහාසය තුළ පුද්ගලයෝ අර H.G. Wells කියන ඉතිහාසඥයා සඳහන් කරලා තියෙන එක අවස්ථාවක ලෝකයේ වැදගත්ම පුද්ගලයෝ 5 දෙනෙක්. ඒ 5 දෙනාට ගෞතම බුදුරජාණන් වහන්සේත් ඉන්නවා, මහා අක්බාර් රජතුමත් ඉන්නවා, ඒ වගේම මහාධිරාජ අශෝකත් ඉන්නවා. ඒ 5 දෙනාගේ. ඒ කියන්නේ H.G. Wells කියන්නේ ලෝක ප්‍රකට ඉතිහාසඥයෙක්. ඉතින් ඔහු ඒ කිව්වේ ලෝකයට බලපෑමක් ඇති කරපු පුද්ගලයෝ. කියන්නේ 5 දෙනාගෙන් 3 දෙනෙක්ම බුදුසමයට සම්බන්ධ 3 දෙනෙක්. සම්බන්ධය. හරි. එතකොට මේ ඒගොල්ලෝ මුළු ලෝකෙටම බලපෑමක් ඇති කළා. ඉතින් ඒ වගේ මේ සංඝමිත්‍ර මහසෙන්ට ලොකු බලපෑමක් ඇති කළා. මේ පටලැවිල්ල නිසා මහා විහාරය අවුරුදු 9ක් ජනශූන්‍ය වුණා. එතකොට ජනශූන්‍ය වුණයි කියලා කියන්නේ කිසි කෙනෙක් ඉතුරු වෙන්න නැතුව ඇති. තමයි ජීවිත තර්ජනක් තියෙන්න ඇති. නැත්නම් උන්වහන්සේලා පලා යන්නේ නැහැ. මේ මහා විහාරයට අයිති ගොඩනැගිලි බිඳ දමලා ඒ වගේ කොටස් අබේගිරිය ප්‍රතිසංස්කරණය කරන්න අරන් ගියයි කියලා කියනවා. රුවන්වැලිසෑය මළුවේ උඳු වැපුරුවයි කියලා සඳහන් වෙනවා. ඉතින් බොහෝම සාහසික ක්‍රියාවක් මේක. සමාජයක ඕනෑම මතයක් පැවතිය යුතුයි. මත පවතින තරමට තමයි සමාජයක් ඉදිරියට යන්න පුළුවන්. මොකද අවසාන අවස්ථාවේ නිවැරදි මතය අර ගැටීම් වලින් නිවැරදි මතය ඉස්මතු වෙනවා. දැන් ස්වාමීන් වහන්සේලාත් නැත්තම් හාමුදුරුවොත් රජතුමත් ඒ පන්සලට කැමති නැත්තම් මිනිස්සු කොහොමත් යන්නේ නැහනේ. ඔව්. ඒතර නිකම්ම ජනශූන්‍ය වෙනවා. නිකම්ම ජනශූන්‍ය වෙනවානේ. මිනිස්සු නොයනවා ඇත්තේ මිනිස්සුන්ට කරගන්න දෙයක් නැති නිසා. මොකද අපි දන්නවනේ රජතුමත් කැමති නැහැ මේ පන්සල් වලට කියලා. ඒතර ඒ වගේ ප්‍රශ්න කරන නමුත් මං හිතන්නේ මේ දේ එක පැත්තකටම බර වෙලා මහසෙන් රජුරන්ට පක්ෂපාතීව මේ ක්‍රියාවලිය ගියයි කියලා අපිට හිතන්න බෑ. මොකද අපි හිතන්නේ අපි බොහෝ වෙලාවට හිතනවා මේ ජනතාව මොලයක් නෑ මෝඩයෝ කියලා හිතනවා සමහර අවස්ථාවල. ජනතාව පන්සල් ගෙනනකොට ගෙවල් වල ඉඳන් හරි ඇත්ත හිතනවනේ. ඇත්ත හිතන්න පුළුවන් නේද? එතකොට දැන් ඒක අපිට පේනවා මේ ඉතිහාසයේ සිද්ධ වෙලා තියෙන ක්‍රියාවලිය දිහා බැලුවම. ඉතින් අනික ටිකක් මේ අපිට බැලුමටම රජුරෝ මහා විහාරයත් එක්ක අමනාප වුණා නම් ඒක රජුරුවන්ගේ ප්‍රශ්නයක්. නමුත් ඒවා කඩලා බිඳලා දාලා රජුරුව කැමති පන්සලට ඒවා ගෙනහිල්ලා දෙනවයි කියන එක වෙනම කතාවක්. ඒක වෙනම කතාවක්. එතකොට එතනින් ද්වේෂයක් ඇති වෙන්න පුළුවන් ඕනම කෙනෙක් තුල. ඉතින් මේ අබේගිරි විහාරයත් මහා විහාරය සමග කරට කර මේ තරඟේ හිටියයි කියලා පේනවා. එහෙම නැත්නම් අබේගිරි විහාරයේ භික්ෂුන් වහන්සේලාට කියන්න තිබුණා මේ වැඩේ සුදුසු වැඩක් නෙමෙයි මේක කරන්න එපා කියලා. නමුත් උන්වහන්සේලාත් එහෙම කියපු බවක් අපිට පේන්නේ නැහැ. හැබැයි නුවන් මේක මෙහෙම වෙලා යනකොට මං කිව්වේ අර ජනතාව නිකන් ඉන්නේ නැහැ කියලා. මේ රජුරුවන්ගේ හිටියා මේඝවර්ණාභය කියලා ඇමතියෙක්. මේ ඇමතියා රජුට විරුද්ධ වුණා මේ කාරණේට. මොකද ඒ කාලේ ඇමතිවරු කියන කට්ටියගේ ස්වරූපය දැනගන්න මේක හොඳ උදාහරණයක්.
රජ්ජුරුව අබේගිරියට ගෙනච්චාම ස්වාමීනී එහෙයි අබේගිරිය තමයි අපි දියුණු කරන්න ඕන කියලා ඒකට උදව් කරේ නෑ මේ සිරි මේඝවර්ණාභය කියන ඇමතිතුමා. ඒ ඇමතිතුමා රජ්ජුරුවත් එක්ක විරුද්ධ වුණා. විරුද්ධ වෙලා මොකද කරේ? නිකන් හිටියේ නෑ. එයා මලේ රටට ගියා කඳුකරේට. කඳුකරේට රජ්ජුරුවන්ගෙන් ඈත් වෙලා එයා කඳුකරේට ගියා. කඳුකරේට ගිහිල්ලා එයා මේ මලේ රටට ගිහිල්ලා එයා කඳුරු බැඳගත්තා. ඒ කියන්නේ යම් කිසි විදිහේ ව්‍යාපාරයක් රජ්ජුරුවන්ගේ මේ වැඩවලට විරුද්ධව. හැබැයි මේ වෙලාවේ රජ්ජුරුවෝ ඇමතියව අත්අඩංගුවට ගන්න උත්සාහයක් ගත්තේ නැහැ මේ වෙලාවේ. එතකොට රජ්ජුරුවෝ මොකද කළේ? රජ්ජුරුවෝ ගියා මේ මේඝවර්ණාවේ හම්බෙන්න. හරි. දැන් මේ ඒක අපිට පේනවා කොයිතරම් මේ දේශපාලනය කරනකොට ඒක ඩීල් කොච්චර දාගන්න ඕනේද කියලා. ඒකේ නම්‍යශීලීත්වය කියන එක කොයිතරම් වැදගත්ද කියන එක. ඈ රජ්ජුරුවන්ගේ ක්‍රියාකලාපයට විරුද්ධව මේඝවර්ණාභයේ මලය රට කියන්නේ කඳුකරය. මම හිතන්නේ මේ මලය රට රුහුණට තමයි මේ ගියේ මෙයා. හැබැයි අපේ ඇතැම් අයගේ මලය රට කිව්ව හැටි ආකල්පයක් එනවනේ මේ මලය නාඩු මතක් වෙනවා වෙන රටක් එක්කෝ ඉන්දියාවකට හරි ගියා වගේ අදහසකුත් එනවා නිසා ඇත්තටම මලේ රට කියන්නේ අපේ රට ඇතුළේම තමයි නේද? ඇයි 9 වෙනි සතවර්ෂයේ නුවන් සෙල්ලිපිවල තියෙනවා රුහුණු දනව් මල මඩුලු. රෝහණ ජනපදය හා මලය මණ්ඩලය එක ඒකකයක් එක යුනිට් එකක්. ඔබ කිව්ව හරි මලේ රට කිව්වහම හුඟක් දෙනාට මලේ නාඩු මතක් වෙනවා. ඊළඟට මලේ නාඩුවක් පිහිටවීමේ ක්‍රියාවලිය මතක් වෙනවා. ඊට පස්සේ මලේ රට ගැන කියන මහාචාර්යවරයාත් ඒ ව්‍යාපාරයේ සමාජිකයෙක් කියලා ලියුම් එවනවා. නේ? පහුගිය දවසක ඉතින් මලේ රට කියන වචනේ කිව්වයි කියලා මම මලේ නාඩු ලබා දෙන්න වැඩ කටයුතු කරන කෙනෙක් හැටියට හඳුන්වන එක යුක්ති සහගත නෑ. මේ මලේ රටට ගියයි කියලා කියන්නේ කඳුකරයට ගියයි කියන එක. එතකොට මේක වංශ කතාවේ බොහොම පැහැදිලිව සඳහන් වෙනවා. එතකොට මේ රජ්ජුරුව මොකද කරේනුවන් මේ ගියා මේ ඇමතිය හම්බෙන්න. එතකොට මේකෙන් අපිට පේනවා මේඝවර්ණාභය කියන ඇමතිය සුළුපටු ඇමතියෙක් වෙන්න බෑ. රජතුමත් ළඟටම ගිහිල්ලා හම්බෙන්න නේද? හම්බෙන්න. එතකොට මේ ඇමතිවරු හා ඒ රජු අතර තිබිච්ච සබඳතාව කොහොමද? රජු නිහතමානී වුණා. මොකද රජු දැනගත්තා මේඝවර්ණාභය කැරැල්ලක් ඇති කළොත් ඒකෙන් ඇතිවන ප්‍රතිවිපාක කළමනාකරණය කරනට වඩා ලේසි පුද්ගලිකව ගිහිල්ලා එයාව හම්බෙලා එයාව කළමනාකරණය කරගන්න එක මොකද්ද ප්‍රශ්නේ මල්ලි කියනවා අහන එක ලේසි කියන එක නේ. එතකොට මේඝවර්ණාභය හම්බෙන්න ගියා. ඉතින් එතනදී වංශ කතා හුඟක් දේවල් කියනවා. ඒ කඳුකරේ ඇතිවන තිබෙන ඊට රසවත් බීමකින් සංග්‍රහ කළාය අරව මේවා කියලා. ඉතින් කොහොම හරි සුහදශීලීව මේ ගනුදෙනුව සාකච්ඡාව ආරම්භ වෙච්ච බව අපට පේන්න තියෙනවා. ඊට පස්සේ රජුරු ඇහුවා ඔබ මොකද මේ විරෝධත්වයක් ඇති කළේ කියලා. කෙලින්ම. එතකොට ඇහුවාම මේඝවර්ණාභය කිව්වා මේ ඔබ කරපු වැඩේ වැරදි. ඔබ මහා විහාරයට කරපු විනාශය ඒක වැරදි. ඒ ඇමතිවරයා ඊටම පැහැදිලිව ඍජුව කිව්වා. එතකොට රජුරෝ මොකද කිව්වේ? එයා ඒක පෙන්නලා දුන්නා. ඒ කරපු වැඩේ වැරද්දේ ප්‍රතිවිපාක මෙහෙම වෙන්න පුළුවන් කියන එක මේඝවර්ණාභය ඇමතිවරයා රජුරන්ට පැහැදිලි කරලා දුන්නා. හොඳ ඇමතිවරු ඉඳලා තියෙනවානේ සර්. ඍජු ඇමතිවරු. වචනේ පරිසමාප්තාර්ථයෙන් අමාත්‍යවරු ඉඳලා තියෙනවා. ඒ කියන්නේ මේ රජ්ජුරෝ දැක්කම 5000කට බුදුවන්ට දේවෙන්නේ ඔබ වහන්සේ කියන ඔක්කොම ඇත්තයි කියලා කියන්නේ නැති ඇමතිවරු ඒ කාලේ ඉන්න හිටියේ ඒක නෙමෙයි ඉතිහාසය කියලා තියෙන්නේ. ඒතර එයා කිව්වා මම මේකයි ඔබ වහන්සේට විරුද්ධ වුණේ. මෙන්න මේ කාරණේ. ඉතින් අපිට සන්තෝෂ වෙන්න පුළුවන් කොයි කාලේ හරි එක්කෙනෙක් හරි ඉඳලා තියෙනවනේ කියලා. ඒ වගේම අපි ආඩම්බර වෙන්න ඕන එවැනි අයගෙන් පවතෙන්නේ අපි. එවැනි ඇමතිවරු හිටපු සමාජයක. හරි. ඒ නිසා ඒකට අපි සතුටු වෙමු. එවැනි ඇමතිවරු තව ඉදිරියටත් බිහි වෙන්නත් පුළුවන්. බිහි වෙන්න ඕන තරම් ඉඩකඩ තියෙනවා. ඉතින් බිහි වෙන්න නම් මේ ඉතිහාසය අපි කියලා දෙන්නෙත් ඒවා දැන ගියා ගන්න තමයි. කියලා දැනගන්න ඕන අනේ මෙහෙම අය මහසෙන් වගේ අති ප්‍රබල යකෙක් වගේ රජෙක්. හරි හරිම ප්‍රකෝප වෙන රජෙක් ඉස්සරහා ඔව් මම මේ දෙයට තමයි විරුද්ධ වුණේ. ඔබ වහන්සේ මේ කරපු වැඩේ වැරදි කියලා කෙලින් කිව්වා. කිව්වම රජුරෝ මොකද කිව්වේ? රජුරෝ එකඟ වුණා ඒකට. රජුරෝ පිළිගත්තා. හොඳයි මම මේ වැරද නිවැරදි කරන්නම් කියලා මේඝවර්ණාභයට පොරොන්දු වුණා. පොරොන්දු වෙලා මේ යන් කියලා කිව්වා. පස්සේ මේඝවර්ණාභයත් ඔබතුමා යන්න මං එන්නම්. හරි. ඒ කියන්නේ එයාගේ අනන්‍යතාව පිළිබඳ සඥාව අපිට එතනින් පේන්නේ. ඉතින් මේඝවර්ණාභය මේ ගේ සාකච්ඡාවෙන් පස්සේ රජු මේ නැවතත් මහා විහාරය දියුණු කරන්න කටයුතු කරපු බව පේනවා.
මේ වෙලාවේ තව හොඳ දෙයක් තියෙන මං කිව්වා ඒකයි ජනතාව නිකන් ඉන්නේ නෑ කියන කාරණේ. රජුට හිටියා ලේකම්වරියක්, සෙක්‍රටරි කෙනෙක්, ලේකම්වරියක්. එතකොට රජු අපේ ලේකම් වරියන්ගේ සෙක්‍රටරිස්ලගේ ඉතිහාසෙත් සෑහෙන්ට කල අනුරාධපුරයට විහිට යනවා. ඒ කාලෙටම යනවානේ. අර සීගිරි කැටපත් පවුරේ තියෙනවා කස්බල් ලෑපානන් පයමුල් ලේදරු කියලා කියන්නේ ලේකක දරුවා, ලේකක නිලධාරියා කියන එක. එයා නම් පිරිමි කෙනෙක් වෙන්න ඇති. ඒක එයා පිරිමියා. හරි. නමුත් මේ ලේකි කාවක්. ඒ කියන්නේ ලේකම් වරියක්. මහසෙන් රජුරුවන්ගේ ලේකම්වරිය. ඒ ලේකම්වරිය මොකද කරේ? තා වැදගත් වැඩක් කළා. යාට පවරපු රාජකාරියට අමතරව මේ රජමාලිගාවට සම්බන්ධ වඩුවෙක්, ශිල්පියෙක් ලව්වා සංඝමිත්‍ර භික්ෂුව ඝාතනය කළා. එතකොට දැන් අපිට පේන දෙයක් තමයි මහසෙන් රජුරුව තනිකරම ක්‍රියා කරලා තියෙන සංඝමිත්‍ර උඩ මිසක් රාජසභාවවත් ලේකම්වරියවත් ඇමතිවරුන්ගේවත් අදහස් උඩ නෙමෙයි. අර සංඝමිත්‍ර භික්ෂුන් වහන්සේ කියපේකට තමයි කරලා තියෙන්නේ. ඒ කියන්නේ රජුට කිට්ටුව හිටිය ලේකම්වරියත් දැනගෙන හිටිය සංඝමිත්‍ර ස්වාමීන් වහන්සේ අරැන්දේ මොකටද කියන එක. අරැන්දේ මොකටද කියන එක. මුළු රාජසභාවම මේ සමහරලාට මූණට කිව්ව නැතුනට කුසුකුසු ගාලා කතා වෙවි ඉන්න ඇති. ඒකනේ මේ පේන්නේ. රජ්ජුරෝ මේඝවර්ණාභය ඇමතිවරයත් එක්ක සාකච්ඡාවට ගිහිල්ලා ඒක සමතයකට පත් කරගෙන හොඳයි එකඟ වෙලා හරි අපි ඒක මෙහෙම කරමු කියලා එකඟ වෙලා එන අතරතුර මේ රජුගේ ලේකම්වරිය වඩු බස් 3 කෙනෙක් දාලා මේ මොකද ඒගොල්ලෝ ගාව අවියාවුද එහෙමත් තියෙනවා. ඉතින් මේ සංඝමිත්‍රව ඝාතනය කළා කියලා විතරක් නෙමෙයි සංඝමිත්‍රට උදව් කරපු ඇමතියෙක් හිටියා සෝන කියලා. ඒ හාමුදුරන්ගේ පැත්ත ගත්ත ඇමතිවරයකුත් හිටියා. එතකොට සෝනවත් ඝාතනය කෙරෙව්වා. එතකොට දැන් ඒ අර්බුදයේ මුල සම්පූර්ණයෙන්ම ඉවත් කළා. ඉවත් කරා මහසෙන් රජුරෝ නැවතත් අබේගිරිය මේ මහා විහාරය ප්‍රතිසංස්කරණය කළා. අබේ මහා විහාරයට උදව් කරලා ඒක නැවත සංස්ථාපනය කළා විතරක් නෙමෙයි. මහසෙන් රජුරෝ ජේතවනාරාම විහාරෙත් කළා. සාගල කියන භික්ෂුවක් මුල් කරගෙන භික්ෂුන් වහන්සේ කෙනෙක් සාගලික නිකාය ඇති වුණා ජේතවනාරාමේ. අපිට පේනවා මෙහෙමයි. මහසෙන් රජුරෝ කියලා කියන්නේ අපේ ඉතිහාසයේ ඉතාම විශිෂ්ට රජෙක්නේ. අපි කවුරුත් දන්න. මහසෙන් දෙයියෝ කියලානේ අපි කියන්නේ. දේවත්වයට නගපු අපේ ඉන්න එකම රජුරෝනේ. හරි. එතකොට අපි දුටුගැමුණු රජුරන්ව දේවත්වයට නැග්ගුවේ නෑනේ. එහෙම අදහන්නේ නෑනේ. අදහන්නේ නෑනේ. දැන් අද ලොකු තැනක තියෙනවා. අදහන්නේ නැත්නම් අද මහසෙන් දේවාලය තියෙනවානේ. මහසෙන් දෙවියෝ වැඩ ඉන්නවයි කියලා කියනවානේ. නේද? එහෙම දේවාල මම දැකලා තියෙනවා හුඟක් කීපයක් තියෙනවා ගම් ඇතුලේ. පොළොන්නරුව පැත්තේ තියෙනවා. ඔය සීගිරියට යාබද ගල්ලින්ද කියලා තියාවක් තියෙනවා. ගල්ලින්ද තියෙනවා ඒ වගේ මින්නේරි දෙයියෝ මහසෙන් දෙයියෝ අදහන දේවාලයක්. ඉතින් ඒක කොයිතරම් මිනිස්සු ඒ රජුරුවන්ව වැළඳගත්තද කියන එක අපිට පේනවා. නමුත් ඒතකොට ඒ වගේ මෙහෙම වැළඳ ගන්න හේතුවක් තියෙනවා. රජුරුවෝ ජේතවනාරාමයේ ඉදි කරා, මින්නේරි විහාරයේ ඉදි කරා, වැව් 16ක් ඉදි කරා. අපි දන්නවා මින්නේරි වැව කියන එක කොයිතරම් ලොකු වැවක්ද කියලා නේ. එතකොට මේ ওই විදිහට විශාල වාරි මාර්ග දියුණු කිරීමේ ව්‍යාපෘතියක් රජුරුවෝ විසින් අරගෙන ගියා. ඉතින් එහෙම ගිහිල්ලා මේ ඒ අතරතුර තව දෙයක් අපිට පේනවා නුවන් මේ අවස්ථාවේ සඳහන් කරන්න ඕන විශේෂ වශයෙන් මහසෙන් රජුරුවෝ අර දේශීය සම්ප්‍රදාය කියලා අපි අපේ වැඩසටහන් වල නොඑක අවස්ථාවල කතා කරානේ. පණ්ඩුකාභය රජතුමා විසින් ස්ථාපනය කරපු සම්ප්‍රදාය රජතුමා ඒ වාදියෙක් කියන එක අපිට හොඳට පේනවා. මොකද මේ ඔක්කොම වෙහෙර විහාර කරන අතරතුර මහසෙන් රජුරුවෝ මේ කාලවේල යක්ෂයාගේ දේවාලයේ තිබුණු තැන ස්තූපය කරයි කියලත් මහාවංශය කියනවා. ඔය පණ්ඩුකාභය රජුරන්ට පස්සේ අපිට කාලවේල ගැන මතක් වෙන පළවෙනි අවස්ථාව. එතකොට මේ සංඝමිත්‍රට මහා විහාරය කෙරෙහි රජු කලකිරවීමට බලපාපු එක හේතුවක් වෙන්න ඇති රජ්ජුරෝ දැඩි ලෙස ස්වදේශික සම්ප්‍රදාය පිළිබඳව තිබිච්ච කැමැත්ත. ඒ වාදියෙක් වීම, දේශීය වාදියෙක් වීම, ජාතිකවාදියෙක් වීම. එතකොට අපි දන්නවා මහා විහාරයේ නිතරම ඒ දේශීය ජාතිකවාදී ව්‍යාපාරය වෙත බැලුවේ ටිකක් වපරැහැකින්. මහා විහාර සම්ප්‍රදාය
දැන් අපි දන්නවා පකුණ්ඩකෝ කියලානේ කිව්වේ පණ්ඩුකාභය රජු පකුණ්ඩකෝ චෝරෝ කියලා කිව්වේ. පණ්ඩුකාභය හොරෙක් කියලා කිව්වනේ දීපවංශය. හරි. එතකොට එහෙමයි කිව්වේ දේශීය නායකයෝ හැඳින්වෙන්නේ හොරු මංකොල්ලකාරයෝ. හැබැයි දැන් අද වෙනකොට මහාවිහාරය පදනම් කරගත් තේරවාදය ජාතික ව්‍යාපාරයත් එක්කනේ අද වෙනකොට ඉන්නේ. අද ඉන්නවා ඒක හරි. අබේගිරිය ඒ ආශ්‍රයෙන් ආපු එක ඊට වැඩිය වෙනත් මේ මතවාදයන් වලනේ අද වෙනකොට ඉන්නේ. හැබැයි ඒ දවස්වල ඒකේ අනිත් පැත්ත තමයි තිබිලා තියෙන්නේ. ඒක එහෙම තිබිච්ච බව අපිට පේනවා මේ වංශ කතාවල තියෙන දේවල්. ඇතැම් පුරාවිද්‍යාත්මක තොරතුරු බලනකොට මේ ඒ වුණත් අපිට පෙන්නුම් කරනවා මේ විදේශීය සබඳතා පැවැත්වුවේ කවුද වැඩිපුර මේ වගේ අපිට ඒක පේනවා. ඊළඟට ඒ පන්සල් වල මොනවද කෙරුණේ? දැන් මහා විහාරයට අයිති පන්සල් විහාරාරාමවල ආගමික කටයුතු වුණා කියන එක පෙන්නුම් වෙනවට නමුත් අබේගිරියට සම්බන්ධ වෙහෙර විහාරවල ලෝහ උණු කිරීම ඉගැන්වීම ඒව නොයෙකුත් දේවල් කරලා තියෙන බව පේනවා. ටිකක් අර ප්‍රගතිශීලී නිදහස් භාවයක් ඒ පන්සල් වල තිබුණයි කියලා පේනවා. ඉතින් සමහර විට මහසෙන් රජතුමා මහා විහාරය කෙරෙහි බිඳවන්නත් සංඝමිත්‍ර භික්ෂුව පාවිච්චි කරන්න ඇති. අර මහසෙන් රජතුමා කාලවේල යක්ෂයාගේ දේවාලය ප්‍රතිසංස්කරණය කරන දේශීය සම්ප්‍රදාය ගරු කර කෙනෙක්. මහා විහාරය ඒකට තරම් නැමියාවක් නොමැති නිසා ඒ සාධකයක් මහසෙන් රජුරුව ප්‍රකෝප කරන්න හේතු වෙන්නේ නැති. මොකද මහසෙන් රජුරුව මෙන්න කිසිවක් නොදන්න කෙනෙක් කියලා කියන්න බෑනේ. මේ කරලා තියෙන වැඩ දිහා බැලුවම එතුමාත් බොහොම නිර්මාණශීලී ගම්‍යතාවන් තියෙන ගතික තියෙන රජ කෙනෙක්. ඒතර එතුමාව අර වගේ විහාරයක් විනාශ කරන්න තරම් පොළඹවන්න නම් නිර්මාණාත්මක කේලම් බොරු ඇත්ත වගේ කරලා එහෙම කියන්න පුළුවන්කම වැරදි රිපෝට්ස් හදලා දෙන්න පුළුවන්නේ නේ. එතකොට ඒ වගේ දානක භික්ෂුන් වහන්සේ කෙනෙක් කිව්වම ඒක විශ්වාස කරනවා නේ. මාසික සභාවල නැගිටලා හරි හිටගෙන හරි වාඩි වෙලා හරි වැඩ ඉඳලා හරි කියන්න ඇති. මා රජතුමනි මේ මෙහෙමයි එහෙම නැත්නම් මාලිගාවට වැඩම කළා හරි සංඝමිත්‍ර භික්ෂු ඉන්න තැනට එන්න කියලා හරි රජුරන්ට මේවා කියන්න ඇති. මෙහෙමයි මේක හරියන්නේ නැහැ කියලා. ඉතින් කොහොම හරි මේ ඉතිහාසයෙන් අර නොකියා කියපු දේ අපිට ඒ විදිහට පේනවා. කරලා රජුරෝ මේ ඒව ඔක්කොම ප්‍රතිසංස්කරණය කළා. මහා ලොකු වැඩ කොටසක් කළා. ඔය මින්නේරි වැව, කෝකවාත වැව, මාමිනියා වැව වගේ මහසෙන් රජුරු කරපු වැව අඳුරන්නත් පුළුවන්. CW නිකලස් මහත්මයා ඒ වැව කිහිපයක් අඳුනාගෙනත් තියෙනවා. හරි. අපි යම් විරාමයට අපි බලන් ඉන්න කට්ටියට පුළුවන් මෙතනින් අපේ අවසාන කොටසට පිවිසෙන්න. Unlimited History. අපේ ජාතික කතාව. අපි අලිත් අපේ අන්ලිමිටඩ් හිස්ටරි සාකච්ඡාවට පිවිසමු. ඔබට කතා කරන්න පුළුවන් 01125533 01125533 ඒකම අපි බලන් ඉන්න කට්ටියට අපි විශේෂයෙන් මතක් කරනවා අපේ YouTube ඔස්සේ මේ නරඹන කට්ටිය ඔබ සක්‍රීය ප්‍රේක්ෂකයෙක් වෙන්න අපිට අපේ අර මහාචාර්යතුමා කිව්වාගේ මහාචාර්ය රාජ් සෝමදේවයන් කිව්වා වගේ ඔබ ඉදිරිපත් කරන ගල් මුල් විවේචන අදහස් ඕන දෙයක් අපිට පිළිගන්න පුළුවන්. ඔබ මේ වැඩසටහන නිකන් නරඹලා ඔබේ මනසට යමක් දාගත්තා වගේම අපි වෙනුවෙන් ගලක් හෝ මලක් කමෙන්ට් එකක් විදිහට පුද කරන්නත් අමතක කරන්න එපා. එතකොට ඔබ සක්‍රීයව අපිත් එක්ක ඉන්නා බව අපිට හැඟෙනවා. ඒක බොහොම හෘදයාංගම හැඟීමක්. අපිට ඒක ශක්තියක්. හරි අපි අපේ වැඩසටහනට පිවිසෙමු. අපි මහසෙන් රජුරුවෝ නැවතත් මහාවිහාරය හදන්න තීරණය කළා. ඒ කටයුතු ගිය විදිය සහ එතන රාජ්‍ය සභාව හැසිරිච්ච විදිය ගැන තමයි මේ කලින් අඩහොරාවේ අපි කතා කළේ. ඔව් අපි කලින් සඳහන් කරා වගේ මේඝවර්ණාභය ඇමතිවරයාත් එක්ක එකඟතාවකට ආවට මහාවිහාරයට කරපු වැඩ වැරදි මේ කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් කමක් නැහැ. මහසෙන් රජුරෝ නැවතත් මහාවිහාරය ප්‍රතිසංස්කරණය කළා. ඒක සක්‍රියව කරන්න ඇති කියලා අපිට එකඟ වෙන්න පුළුවන් කමක් නැහැ. යම්කිසි මට්ටමක් කරන්න ඇති. මොකද හේතුව අපිට ඊට පස්සේ රජ වෙන රජතුමාගේ ක්‍රියාකලාපය දිහා බැලුවාම මහසෙන් රජුරෝ එච්චර ලොකු උදව්වක් නැවතත් මහාවිහාරයට කරයි කියලා අපිට එකඟ වෙන්න පුළුවන් කමක් නැහැ. ඉතින් අපි දන්නවා මහාවිහාරයේ භික්ෂුන් වහන්සේලා වුණත් මහසෙන් රජුරෝ කෙරෙහි විශාල කලකිරීමක් ඇති කරගන්න ඇති ඒ කරපු වැඩේ ගැන. මේ ඒ නිසා ඒ සාහසිකකම් පාලනය වුණාට
ඒ තරම් ලොකු අගය කළේ තරම් අනුග්‍රහයක් මහාවිහාරයට නැවතත් මහසෙන් රජුගෙන් ලැබෙන්න ඇති කියලා හිතන්න අපිට අමාරුයි. අර ඇමතිතුමා ආවයි කියලා සඳහන් ඕ වෙනවා. ආවා. ඉතින් ඊට පස්සේ මොකක්වත් උනේ නෑ. ඒක ඊට පස්සේ සද්දයක් බද්දයක් එක ගැන නෑ. නමුත් අපි දන්නවනේ ඉතිහාසය රචනා කරනකොට ඉතිහාසය අවශ්‍ය දේ. වර්ණාත්මකයි. හරි සිලෙක්ටිව්. හ්ම්. ඒ කියන්නේ කියන්න ඕන දේ තමාගේ කතාව පවත්වාගෙන යන්න ඕන චරිත ඕන සිද්ධි පමණක් මේවට ඇතුළත් වෙනවා. සහ අනිත් එක මහවංශයේ විශේෂයෙන් වංශ කතාව ලියුනේ මහවිහාර සම්ප්‍රදායෙන්නේ සර්. මහාවිහාර සම්ප්‍රදාය මහාවිහාර වාසී නම් වාචන මග්ගම් කියලානේ කිව්වේ. උන්වහන්සේලාගේ වචන මාර්ගයෙන් නෙමෙයි ලිව්වේ. ඉතින් ඒ නිසා ඒ වර්ණාත්මක භාවය අපි අපේක්ෂා කළ යුතුමයි. ඉතින් මේ ඒකයි අපි නිතරම මේ ගැන කතා කරනකොට පුරාවිද්‍යාව පැත්තේ තියෙන සාක්ෂි, ඉතිහාසයේ තියෙන සාක්ෂි, ජීව විද්‍යාව, ජාන විද්‍යාව, ඒ හැම තැනකම තියෙන සාක්ෂි කරුණු තොරතුරු එකට අරගෙන මේ කතාව කියන්න අපි බලාපොරොත්තු වෙන්නේ ඒ නිසයි. ඉතින් අර මං කලින් සඳහන් කරා වගේ අපිට ඒවල චෝදනාවල කියලා තියෙනවා එහෙම් මෙහෙන් පුරාවිද්‍යාවේ කෑලි අහුලාගෙන සෙල්ලිපි කෑලි අහුලාගෙන ඉතිහාසය විකෘති කරන්න හදනවායි කියලා. ඉතින් කෑලි අහුලලා එකට එක්කහු කරලා තමයි මේ කතාව ගොතන්න වෙන්නේ. මේ ඒ කියපු අය ඇඳන් ඉන්න මේ ඇඳුම් එහෙම ගත්තොත් එහෙම ඕවා එක නූලකින් හදපුවා නෙමෙයි. නූල් ගණනාවක් එකට එක්කහු කරලා වියලා ගැට ගහලා හදපු ඒවා තමයි ඇඳන් ඉන්නේ. ඒ නිසා ඒ වගේ තමයි ඉතිහාසයත්. ඉතිහාසයේ නිර්වද්‍ය භාවයට ගේන්න ඕන නම් ඉතිහාසයේ තර්කානුකූලව හා විශ්ලේෂණාත්මක භාවයට ගේන්න ඕන නම් අපි මේ කියන්නේ ඉතිහාසයේ විද්‍යාවට මේ පාවලා දෙන්න කියන එක නෙමෙයි. නමුත් අපි අද යම්කිසි බුද්ධිමය රාමුවක් ඇතුලේ ඉන්නවා. එතකොට අපිට පුළුවන් වෙන්න ඕන මේ කියන දේවල් වල තියෙන සත්‍ය අසත්‍යතාව බුද්ධිමය වශයෙන් කිරාමන බැලීමේ විභවතාවක් අපිට තියෙන්න අවශ්‍යයි. එතකොට අපිට පුළුවන් වෙන්න ඕන ඉතිහාසය තුල ජනකතා තියෙනවා නම් ඉතිහාසය තුල මිත්‍යා කතා තියෙනවා නම් ඒවා කොයි විදිහටද විශ්ලේෂණය කළා ඒවා තුල නිමග්න වෙලා තියෙන සත්‍යයේ යථාර්ථයේ බීජය හොයාගන්නේ කොහොමද කියන එක ගැන අපි කතා කරන්න ඕන. ඉතින් ඒක ඉතිහාසයේ විකෘති කිරීමක් හැටියට ඉතිහාසය විකෘති කරනයි කියලා එන චෝදනාව නොවන් ඒ වචනේ පොඩ්ඩක් විග්‍රහ කරන්න ඕනේ අපිට. මොකද ඉතිහාසය විකෘති කරනද ප්‍රකෘති ඉතිහාසය මොකද්ද? එම ප්‍රකෘතිය කියන්නේ මොකද්ද? ඒ වංශක ප්‍රකෘතිය අපි දැනගෙන ඉන්න බැහැ නම් විකෘතියක් කරනවා නම් මේ තියෙන ඉතිහාසයනේ අපි මේ කියන්නේ. මේ ඉතිහාසය නෙමෙයිද මේ හුඟක් දෙනා හිතාගෙන ඉන්නේ මහාවංශයේ ලියා ඇති සියල්ල දෙම මේ අපේ ඉතිහාසය කියලා. හරි මහාවංශය කියන්නේ ඊටාම පූජනීය සහ අති උත්කෘෂ්ඨ අපි ඒකට දෙන්න ඕන සම්මාන ඕන තරම් දීලා තියෙනවා. ඒක මං හිතන්නේ දකුණු ආසියාවේ පමණක් නෙවෙයි මුළු ලෝකේම එවැනි සම්ප්‍රදායක් වෙන රටක් තුල නැහැ. ඉතින් අපි එක පැත්තකින් අපි මේ අපේ රට ගැන ආඩම්බර වෙනවා නම් ආඩම්බර වෙන්න තියෙන නොයෙකුත් දේවල් අතර මෙවැනි වංශ කතාවක් පවත්වාගෙන ඒමත් අපේ ආඩම්බරයට හේතුවක්. මොකද වංශ කතාව පවත්වාගෙන එන්න සාක්ෂරතාව තියෙන්න ඕන. එතකොට අපි අවුරුදු 2000කට ආසන්න කාලයක් තිස්සේ ලේඛනයක් පවත්වාගෙන එනවා. ඒතර අපේ සමාජයේ මොනතරම් සාක්ෂරතාවක් තිබුණු සමාජයක්ද? ඉතින් ඒකට මූලික උනේ මේ ගරුතර අපේ පූජනීය මහා සංඝරත්නය උන්වහන්සේලා එක පවත්වාගෙන ආවා. නේ මොකෝ මේ බෝල් පොයින්ට් පෑන් වලින් කඩදාසි වල නෙවෙයි පුස්කොළ පොතේ ලියලිය මේ පහන් එළියෙන් හරිද? මේවා කරේ දැන් මහා වංශයේ පුස්කොළ පිටපතක් බැලුවම අපිට හිතා ගන්න බෑ අපිට මේවා කරන්න පුළුවන්ද කියලා. මොකද ඒ තරම් වෙහෙසක් දරලා උන්වහන්සේලා ඒවා ලිව්වේ. ඒ නිසා මේ වැඩසටහන මේ මහා වංශයේ විකෘති කරන එක මහා වංශයේ පාවලා දෙනවා කියනවා නම් ඒක මේ අපේ වැඩසටහන හරියට අහලා නැතුව එහෙම කියන අය ඉන්න බව අපි දන්නවා. එළිය අපිට මේ ලියලත් එවනවානේ. ඉතින් ඒ නිසා කරුණාකරලා මේ චෝදනාවගේ මේක අනිත් පැත්තත් අපිට කරනවා සර්. දැන් මේ චෝදනා කරන මේ මහා වංශය කියන්නේ මිත්‍යාවක් මේ ඕක මේ විල්හෙල්ම් ගයිබ් පන්සලක තිබිලා අරගෙන ඉවරලා මේ පුස්කොළ පොතක් ඕක මත අපේ ඉතිහාසය ගොඩනගන්න යනවා කියලා ඒ චෝදනාවත් අපිට තියෙනවා. ඉතින් ඒ දෙපැත්තෙන්ම නොඑක් විදිහේ චෝදනා මැද්දේ තමයි අපි මේ කරන්නේ. නමුත් අපි ඒ චෝදනා අපිට කිසිසේත්ම අදාළ නැහැ කියන එක ඊටම පැහැදිලිව පිරිසිදුව විවෘතව කියන්න ඕන. අපේ අරමුණ තියෙන්නේ ඒ විවේචන වලට උත්තර දෙන්නත් නෙමෙයි. අපි ආදරණීය රසිකයන්ගෙන් අපේ රසිකයෝ සහ ශ්‍රාවකයෝ කීප දෙනෙක්ම අපිට නොඑක් වෙලාවල් වල මේ YouTube channel තියෙන ඇතැම් මේ සම්බන්ධීකරණ කියන්නේ links අපිට ඒවල තියෙනවා මේක බලන්න මේකට උත්තර දෙන්න. ඒ වගේ දේවල් වලට කාලේ නාස්ති කරන්න අපිට වෙලාවක් නැහැ. අපි කරන මතයකට අපි කරන මතයට අදාළ දෙයක් තියෙනවා නම් ඒක සනාත වෙන හෝ සනාත නොවන
සෙල්ලිපියක් තියෙනවා නම් පුරාවස්තුවක් තියෙනවා නම් අන්න අපිට දන්න ලෙවන්ට අපි ඒක මේ වේදිකාවේ අපි සාකච්ඡාවට ගන්න. අපේ ඒකම සමහර හොඳ දේවලුත් එවනවා සර්. ඒ කියන්නේ අපි කියන දේට අනුකූල සමහරට ඒකට වෙනස්කමක් දක්වන වෙන රටක කරපු මේ පර්යේෂණ අපට එවල තියෙනවා. එවනවා. ඒක එහෙම කරන්න. ඒක ධෛර්යමත් කරනවා. අපි ඒක එහෙම කරන්නේ කියලා. මම කියන්නේ අපි කරන වැඩේ ගැන කවුරු හරි ගහක් යට වාඩි වෙලා අපිට මේ බැන අඬ ගහන වීඩියෝස් එවන්න එපා. ඒක බොහොම කාලේ නාස්ති වෙන වැඩක් සහ ඒක එවන අයගේ දත්ත data විනාශ වෙන වැඩක්. ඉතින් ඒක අපිට අවශ්‍ය නැහැ. අපි කියන දේ අපි ඉතා පැහැදිලිව පිරිසිදුව කියනවා. කාට හරි ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් ඍජුව අපේ ප්‍රශ්න අහන්න. අපි විද්‍යුත් තැපෑලේ ලිපිනේ දීලා තියෙනවා. අපේ description එකේ මේ හැමතැනම YouTube බලන කට්ටියට පෞද්ගලික මේ ලිපිනේ තියෙනවා. මගේ රාජකාරී ඊමේල් එකේ තියෙනවා. ඉතින් ඒ නිසා අපි කියන්නේ මේ තියෙන මේ අවාසනාවන්ත සංස්කෘතිය වෙනස් කරලා net fm history unlimited වැඩසටහනත් එක්ක අපි ඊට වැඩිය වෙනස් විදිහට ප්‍රායෝගික විදිහට හා විද්වත් විදිහට ගනුදෙනු කරු. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා ඍජුව ලියන්න. විවේචනයක් තියෙනවා නේ එවන්න. ඔව් සර් data කිව්වම විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ. අපි ගිය සතියකට විතර කලින් අපි බැලුම්ගල වැඩසටහනක් කරා මේ සමාජ මාධ්‍ය ගැන. එහිදී චීනයේ කරපු පර්යේෂණයක ලංකාව වගේ රටවල් වල data වැය වෙන්නේ 160ක් වැය වෙන්නේ කිසිම තේරුමක් නැති වැඩවලට කියලා චීනය කරපු පර්යේෂණයක තියෙනවා. පේනවා. ඉතින් අපිට හොඳට අපේ data වලින් වැඩි හරියක් අපේ රටටවත් මිනිසුන්ටවත් වැඩක් නැති දේවල් වලට තමයි අපේ රටේ මිනිස්සු වියදම් කරන්නේ 160ක් data. ඒකේ කියවෙන අර්ථයක් තියෙනවා නෝන අපි මේ වැඩසටහනෙත් කියලා තියෙනවා මේක හුඟක් අවස්ථාවල ඒ කියන්නේ අපේ සමාජය ප්‍රතිසංස්කරණය කරන්න අවශ්‍යයිනේ. දැන් ඔය 160 දත්ත වැය වෙන්නේ අනුන්ව විවේචනය කරන්න, කාගේ හරි ගොසිප් බලන්න, කාගේ හරි ආරංචි බයි කියන්නේ ඒවත් හොඳ ආරංචි නෙමෙයි. මේ ඇල්බර්ට් අයින්ස්ටයින් අභාව ප්‍රාප්ත වුණා කියන නිවුස් එක කවුරුත් බලන්න යන්නේ නැහැ නේ. එහෙම එකක් තිබුණත්. හරිද? එහෙම නෙමෙයි බලන්න යන්නේ. ඊට වඩා වෙනස් මේ ඉතින් ඒ නිසා මේ හැම කෙනෙක්ගෙම තියෙන ඒ වගේ 160ක් එච්චර වැය කරනවා නම් ඉතින් අපි මේක ගැන දෙපාරක් හැරිලා බලන්න. මට මේක මතක් වුණේ අපේ රටේ මේ ඔන්ලයින් අධ්‍යාපනය ලබන්න බැරි දරුවෝ ඩේටා නැතුව කොච්චර දුක් විඳිනවද? දැන් කොච්චර අපේ මාධ්‍ය ආයතන කතා කරලා අපිත් එහෙම උදව් කරන අවස්ථාවල් තියෙනවා. ඩේටා රුපියල් 100ක ඩේටා දාලා දෙන්න මෙහෙම කරන්න මෙච්චර ළමයි ඉන්නවා කියලා ගුරුවරු කී දෙනෙක් කතා කරනවා. ඒක තමයි කියන්නේ. ඉතින් ඒක තමයි අපි මේ වැඩසටහනේ මේක කතා කරන්න හේතුව වෙන්නේ නුවන් අපි මේ වැඩසටහන කරන්නේ ඒ 160%ටවත් අඩු කරගන්න පුළුවන්ද කියලා බලන්න තව අවුරුද්දක් ඇතුළතවත් නේ. රටේ ඉතිහාසය ඉගෙනගෙන තමන්ගේ කම ඉගෙනගෙන තමන්ගේ වගකීම පුරවැසි වගකීම ඉගෙනගෙන ඒක ඊළඟ පරම්පරාවට කියලා දීලා දැන් ඔය මේ මුහුණු පොතේ හැංගිලා වැරදි ලිපිනයක්කින් කෙනෙක් ඉදිරිපත් වෙලා කාට හරි මඩ ගහන එක කාට හරි බනින එකෙන් මොකක්ද ඒක ඇති වෙන දේ? දැන් අපිට ඒ වගේ දේවල් කරනවානේ. දැන් මුකුත් වෙනවද? මුකුත් වෙන්නේ නැහනේ. අපි වෙනස් වෙන්නේ නැහැ නේ. අපි වෙනස් වෙන්නේ නැහැ. අපි ස්ථිර මාර්ගය කරනවානේ. අපි දන්නවා අපි යන මාර්ගය හරි කියලා. යන මාර්ගය මොකද්ද නිවැරදි කියලා අපි දන්නවා. අපි ඒක කිරාමැන බලලා තියෙන්නේ. අපිට දැන් අර එක ලියුමක එවලා තිබුණානේ මේක මේ ගැන අවධානය යොමු නොකරොත් අපි මහානායක හිමිවරුන්ට දැනුම් දෙනවා, පත්තර වලට ලියනවා, විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්ට දැනුම් දෙනවා. එහෙම දැනුම් දෙන්න දෙයක් නැහැ. මහානායක ස්වාමීන් වහන්සේලාටත් මේ channel එකේ යන වෙලාවක වුණා උන්වහන්සේලා සවන් දෙන්නේ. අපිට අපේ මහානායක හාමුදුරුවෝ කොච්චර අපි හම්බුනාම කියනවාද අනේ හොඳ වැඩක් කරන්නේ මේවා පටන් ගන්නකම් අපි හිටියේ කියලා කොච්චර කියනවා. 아무තෙන් කියන්න ඕනේ නැහනේ. අනික මේ හැංගිලා කරන වැඩක් නෙමෙයි. මේක මේ රටේ ගුවන් විදුලියක විකාශය වෙන මේ වෙලාවේ මේ මොහොතේ අඩුම ගානේ ලක්ෂ 15ක් අහගෙන ඉන්නවා සර්. මේ මොහොතේ අපි මේ කතා කරන දේ නිසා ඒක මේ 아무තෙන් පත්‍ර වලට ලියන්න ඕනේ නැහැ. මේ ඉතින් ඒ හින්දා මේක පත්තරේ දැම්මා වගේ තමයි මේ වැඩසටහන. ඒ නිසා හින්දා ඒ වගේ දේවල් කරන්න එපා. අපි බොහොම වැදගත් අරමුණක් හිතේ තියාගෙන යන්නේ. මේ ඉතින් කාට හරි සැකයක් තියෙනවා කියලා ලියුමක් කරලා තමයි සැකයක් තියෙනවා මෙහෙම කෙනෙක්ද කියලා එන්න අපි හම්බෙලා කතා කරලා අපි ඒක පැහැදිලි කරලා දෙන්නම් මොකද්ද අපි අරමුණ කියන කාරණේ. කෙසේ හෝ මහසෙන් රජුරු ස්ථාවර රජ කෙනෙක් අවුරුදු 27ක් රාජ්‍ය පාලනය කරා. ඒ කියන්නේ දශක 3කට ආසන්න කාලයක් රට පාලනය කරා. ඒ නිසා ඔහු මෝඩ ලෙහිසියෙන් කෙනෙකුට වෙනස් කරන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. සංඝමිත්‍රයන්ට වෙනස් කරා. ඉතින් මේක අපි ඒක ඉගෙන ගන්න ඕන. කොච්චර බලවත් වුණත් වැඩක් නැහැ. මේ වගේ අයට නතු වෙන්න තියෙන ඉඩකඩ වැඩි වෙන එක මුහුණුවරින් මේ අර බයිබලෙත් තියෙනවා සත්‍ය විවිධ මුහුණුවරින් වලින් එන්න පුළුවන්කම් කියලා. ඉතින් ඒ නිසා ඒව ගැන හොඳට කල්පනාවෙන් සිටීම වැදගත් නායක කාරකාදීන්. එතකොට මහසෙන් රජුරු අවුරුදු 27ක් රාජ්‍ය පාලනය කරාට පස්සේ ඔහුගේ පුතා ශ්‍රී මේඝවර්ණාභය කියන රජතුමා රාජ්‍යත්වයට ආවා. ඔහු ස්ථාවර රජෙක්. ඔහු අවුරුදු 28ක් තමන්ගේ පියාටත් වැඩි කාලයක්
රාජ්‍ය කළා. දැන් ශ්‍රී මේඝවර්ණාභය රජතුමාගේ කාලයේ ඊටම වැදගත් සිදුවීම් ගණනාවක් සිද්ධ වෙනවා. දැන් මේඝවර්ණ කියන අය ළඟ වගේ එනවා නේද? ළඟ මේනවා. අනිකේ වචනේත් හරි වැදගත්. මේඝවර්ණ කියලා කියන්නේ වැහි වලාකුලේ පාට කියන එක. මුලින්ම අර සහෝදරයෝ තුන්දෙනෙක් මයංගනේ ඉඳලා ඇවිල්ලා රජ වුණාම අවසාන මේ සංඝබෝධි රජුරන්ගෙන් පස්සේ එන ගෝඨාභය රජතුමා රජ වෙන්නේ මේඝවර්ණ කියලා. ඒ මේඝවර්ණ කියන හේතුව තමයි කළු පැහැ තමයි ඒගොල්ලෝ කිව්වේ. වැහි වලාකුලේ පාට. ඕකමනේ උනේ තිස්ස රජ්ජුරුවෝ කාකවන්න තිස්ස වුණේ එයා කළු තිස්ස කාකවන්න තිස්ස. එකන කළු කියන්නේ යම දෙවියා හඳුන්වන පාටක්. එතර අපේ අය කළු අය මහා කළු සිංහලයා පැනලය කියලා වලගම්බා රජ්ජුරුවන්ට හරි මෙයා කිව්වේ කවුද නිගන්ටයා නිගන්ටයා ගිරිනිගන්ටයා කිව්වේ. එතකොට මේකේ පේනවා ඒ වංශ කතාවේ මොනවා සඳහන් වුණත් අපි අර නිතරම මතු කරන දේ අර දේශීය ජනතාව කියන්නේ ජාතිකවාදී චින්තනය කියන එකයි පුද්ගලයෝනේ නෑ අපි ආකල්පය ගමු. ඒ ජාතිකවාදී චින්තනය තමයි මේ හුයක් වගේ දිගටම ගලාගෙන එන්නේ. ඒතකොට ඒගොල්ලෝ ඔය මේඝවර්ණාභය දිගටම මේඝවර්ණාභයලා ඉන්නවා. ඒක තව ඉන්නවද සර්? තවත් ඉස්සරහටත් එනවා මේඝවර්ණාභය. මේ දැන්ට දෙන්නයිනේ. ඔව් තවත් එනවා ඉස්සරහට. ඒක කළු පැහැට. ඉතින් සිරි මෙකවන අබය තව තියෙනවා අභා සලමෙවන් ශිලා මේඝවර්ණ. කළු ගලක් වගේ ශිලා මේඝ වර්ණ කියන්නේ කළු ගලක මේඝයක පාට තියෙන. හරි ඒ කියන්නේ කළු ගලත් කළු පාටයිනේ. ගල කළු පාටයි මේක වර්ණ. ඉතින් ඒක මේ අපේ මේ රාජ විරුදයක් හැටියට දිගටම පාවිච්චි කරලා තියෙනවා. මේඝවර්ණාභය රජුරුවන්ගේ කාලයේදී රජුරු කරපු ප්‍රධාන කාර්යයක් තමයි මහා විහාරය ප්‍රතිෂ්ඨාපනය කිරීම. වංශ කතාවම කියනවා තම පියා විසින් කළ දුෂ්ටකම ගැන කලකිරුණු රජුරු. හැබැයි මෙහා මහවංශය ලියන්නේ මහානා මහමුදුරුවනේ. ඒක මහා විහාරයෙන් ලියවෙච්ච එකක් නේ. ඉතින් ඒ නිසා මේ වචන එහෙම පාවිච්චි කරන්න පුළුවන්. මේ කොච්චර හරි මේ මොනවාද මේ නැවත පදිංචි කරවීමේ ව්‍යාපෘතියක් මේ පන්සල්වල ශ්‍රී මේඝවර්ණාභය රජුරු කළා. මොකද මහවංශය පාවිච්චි කරන වචනයක් තුනී වූ ආවාස ඇති විහාර ගණාවාස කරයි කියලා. තොර තුනී වූ ආවාස කියලා කියන්නේ වාසය කිරීම තුනී වෙලා ගියා. කියන්නේ නැහැ ඒවැයම. හාමුදුරුවෝ අඩුයි. ඒවා ගණාවාස කරයි කියලා. ඒ ගණයා නැවත ආවාස කරෙව්වා. කියන්නේ භික්ෂුන් වහන්සේලා නැවත ගෙනල්ලා පදිංචි කරවීමේ වැඩපිළිවෙලක් කීර්තිශ්‍රී මේඝවර්ණාභය රජුරු සිද්ධ කරා. ඒ වගේම නුවන් තවත් වැදගත් දෙයක් සිද්ධ වුණා අපේ සමස්ත ඉතිහාසය තුළටම වැදගත් වෙන කීර්තිශ්‍රී සිරි මේඝවර්ණාභය රජතුමාගේ කාලේ එතුමා රාජ්‍යයට පැමිණිලා අභිෂේක කරලා ගත වුණු 9 වෙනි අවුරුද්දේදී දන්ත ධාතුන් වහන්සේ ලංකාවට වැඩම කළා. අපි දන්නවා දන්ත කුමරු සහ හේමමාලා කුමරිය දන්ත ධාතුන් වහන්සේ වැඩමවාගෙන ලංකාවට ආවා. එතකොට දැන් මේක කොහොමද වෙන්නේ කියන එක ගැන අපි විශ්ලේෂණාත්මකව බලන්න ඕන. මොකද ඉතිහාසයේ කොයිම තැනකවත් ශ්‍රී මේ මේඝවර්ණාභය රජතුමා දන්ත ධාතුවක් ඉල්ලා හිටපු එකක් එහෙම එකක් සඳහන් වෙන්නේ නැහැ. එහෙම සඳහන් වෙන්න හේතුවකුත් නැහැ. දැන් අපිට පේන හැටියට වෙන්න ඇත්තේ මහසෙන් රජුරෝනේ ජේතවනාරාමයේ හැදුවේ. ඉතින් උන්වහන්සේ දැන් රුවන්වැලි සෑය අයිති මහා විහාරයට. එතකොට රජ්ජුරුව රුවන්වැලි සෑයට වඩා විශාලයිනේ ජේතවනාරාමය. අබේගිරියටත් වඩා විශාලයි ජේතවනාරාමය. ඒතර වලගාමා රජ්ජුරුව හදපු අබේගිරියටත් වැඩිය. දැන් අබේගිරියත් එක්ක නොඑක් පටලැවිලි තිබුණානේ මේක. ඉතින් රජ්ජුරුව මේ සාගලික නිකාය වර්ධනය වෙච්ච දෙනානකේවත් ජේතවනාරාමයේ ඉදි කළා. අපිට වාර්තා වෙලා නැති වුණත් වාර්තා නොවෙන්න ඇත්තේ මහා විහාර භික්ෂුන් වහන්සේලාගේ නොලියා ඉන්න ඇති කියන එක හිතනවා. මොකද දැන් අපි දන්නවා අපිට ඉතිහාසයේ හම්බෙනවා තැන් කීපයක උත්තර විහාර වංශ කතාව කියලා වංශ කතාවක්. උත්තර විහාර වංශ කතාව කියලා කියන්නේ අබේගිරියේ භික්ෂුන් වහන්සේලා ලිව්වා මේ මහා වංශය වගේ තව පොතක්. තව ඉතිහාස පොතක්. ඒකට කිව්වේ උත්තර විහාර වංශ කතාව කියලා. ඒ කියන්නේ මහා විහාරයේ අපේ රටේ රාජාවලිය සහ අපේ ඉතිහාසයේ මහා විහාරයේ වර්ෂන් එක තියෙනකොට අනිත් වෙන කෝණයකින් අබේගිරියේ ස්වාමීන් වහන්සේලා ආයෙ එකක් ලිව්වා. එකක් ලිව්වා. උත්තර විහාර වංශ කතාව ගැන. එතකොට සමහර ඉතිහාස පොත්වලම උත්තර විහාර වංශ කතාව ගැන සඳහන් වෙනවා. නමුත් අද වෙනකොට උත්තර විහාර වංශයක් ගැන හොයාගන්න අපිට පුළුවන් කමක් නැහැ. නමුත් අපිට තනින් කියවෙනවා සඳහන් වෙනවා වස්කඩුවේ ශ්‍රී සුබූති හාමුදුරුවෝ අතේ තිබුණයි කියලා උත්තර විහාර වංශ කතාවේ පිටපත. මම දැන් ඒක කොයිතරම් දුරට සත්‍යවාදීද? ඒක ගයිග
හෝ කවුරුහරි කෙනෙක් එයා ඉල්ලගත්තයි කියලා එක පරිහරණය කරන්න සංසන්ධනය කරන්න ඉතින් අපි දන්න එක හට මොනවුනත් මොනවා වුණාද කියලා අද උත්තර විහාර වංශ කතාවක් නෑ හැබැයි අපේ මේ විදෙස්ගත අපේ මිතුරන්ගෙන් අපි ඉල්ලනවා මේ විල්හෙල්ම් ගයික මැතිතුමා ඒකම අනිත්වය ලෝක පුරා තියෙන මියසියම් වල ඔයගේ තැන්පතුවල ඔබට හැකියාවතින්න හොලබන් සමට උත්තර විහාර වංශ කතාව අපේ පිටපතක් කොහ කොහර තියෙන ඔය හරි තැනක උත්තර විහාර වංශාව පිටපතක් පිටරට පමණක් නෙමේ අපේ පන්සල් වල පොත්ගුල් වල තියෙනවා තාම අත නොතියපු පුස්කොළ පොත් මේ පුස්කොළ පොත් අතර කොහේ හරි තැනක උත්තර විහාර වංශ කතාව බොහෝ විට රුහුණේ පන්සල් වල මේක කොහේ හරි තැනක තියෙන්න ඉඩකඩ තිබීමේ විභවතාවත් තියෙනවා. උත්තර විහාර වංශ කතාව සොයාගත්ත දවසට මේ ඉතිහාසය විකෘති කරන්න එපා කියලා කතා කරන අපේ ජනතාවට තේරුම් ගන්න පුළුවන් වෙයි මේ නිකායන් දෙකක් මේ රටේ ඉතිහාසය කොහොමද රචනා කරේ කියන කාරණේ නිසා මේක ගැන කියන්න එපා ඉතිහාසය විකෘති කරනවා ගැන වචනේ කියන්න එපා මහාවංශයට අමතරව ඉතිහාසය ලියවිච්ච තවත් පොතක් තියෙනවා. ඒතර මහාවංශය රචනා වෙන වෙලාවේ අපි එක තැනක සඳහන් කළා රුහුණේ ඉඳලා ආපු භික්ෂුන් වහන්සේ කෙනෙක් මේ මහා විහාරයේ ඉදිරියේ විරෝධතාව පෑවයි කියලා අර මේ මොනවාද අතිවිත්තාරිතෝ කොච්චි කියලා වචනයක් තියෙනවා මහාවංශය ලියනකොට සමහර පුරාණ සම්ප්‍රදාය අති දීර්ඝයි සමහර තැන්වල ඉතා කෙටි මම කෙටි ඒවා දික් කරලා දික් ඒවා කෙටි කරලා ලියනවායි කියලා. ඒතර භික්ෂුන් වහන්සේ කෙනෙක් ඇවිල්ලා විරෝධය පෑවා රුහුණෙන් ඇවිල්ලා ඔය දිගේව කපන්න එපා. ඒ දිගේව එහෙම තියන්න අරින්න. ඒ කියන්නේ දිගේව කපනවා කියලා කියන්නේ වැදගත් තොරතුරු සෙන්සර් කරන්න පුළුවන් කියන අදහස උන්වහන්සේට තිබුණා. ඒක පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා එහෙම විරෝධය පෑවයි කියලා. ඉතින් ඒ නිසා මේ අබේගිරියත් උත්තර විහාර වංශ කතාවක් ලිව්වා. ඉතින් මේ සමහර විට උත්තර විහාර වංශ කතාවේ තියෙන්න පුළුවන් දළදා වහන්සේ මෙහෙට වැඩම කරේ ඇයි කියලා. මොකද හේතුව දළදා වහන්සේ වැඩම කරාම ඉස්සෙල්ලම ගෙනිච්ච අබේගිරියට මහ විහාරයට නෙමෙයි. එතකොට දැන් මේගොල්ලෝ ලියනකොට එතන පොඩි සංස්කරණයක් වෙන්න පුළුවන්. සංස්කාරයක් වෙන්න පුළුවන් ඕන තරම්. හරිද? එතකොට හැබැයි අබේගිරියට ගියේ සමහරවිට අබේගිරිය ආරාධනෙන් එක්ක වෙන්න ඇති නිසා එන්න ඇති දළදා වහන්සේ ලංකාවට. නෑ මෙහෙමනේ දළදා වහන්සේ වැඩම කරන්න කියලා ආරාධනයක් කරා නම් එහෙම ආරාධනයක් කරන්නේ මොකක් හෝ ස්තූපයක තැන්පත් කරන්න. ශාරීරික ධාතුන් වහන්සේලා එහෙම තැන්පත් කරනවානේ එළියේ තියන්නේ නෑනේ. එතකොට මේකේ වඩා තර්කානුකූල වෙන්නේ මේ ඉල්ලීම කරන්න ඇත්තේ මහසෙන් රජුරෝ. මොකද ඔහුනේ ජේතවනාරාමයේ හැදුවේ. එතකොට මේ දන්තධාතුන් වහන්සේ මෙහෙට ළඟා වෙනකොට මහසෙන් රජුරෝ කාලේ අවසන්. ඒතර ආවේ ඔහුගේ පුතාගේ කාලේ. නේ? දැන් අපි දාන ලියුමුත් එහෙමනේ නේද? 100 දානකොට ලියුම පුතාට යනකොට 100 නෑනේ. එහෙම වෙන වෙලාවලුත් තියෙනවා. ලියුම ටෙලිග්‍රෑමුත් වෙලා තියෙනවා. ටෙලිග්‍රෑමුත් එහෙම වෙලා තියෙනවා. මේ ඉතින් මේ ඉතින් අපිට පේනවා මේ වගේ ඉතාම වැදගත් පූජ්‍ය වස්තුවක්නේ අද ලංකාවේ තියෙන ඉහළම මුදුන් මල් කඩ. වෙන්නේ ශ්‍රී මහ බෝධීන් වහන්සේයි මේ අපේ දළදා වහන්සේයිනේ නේද? දැන් මේ පහුගිය සතියේ දළදා පෙරහැර පැවැත්වුවා. දළදා පෙරහැර ඒක ජාතික උත්සවයක් නේ. අපි සියලු දෙනා මේ පැත්තට නමස්කාර කරනවා. ඉතින් මේ අග්‍රගණ්‍ය පූජ්‍ය වස්තුව මේ රටට වැඩම කිරීම මේ නිකම් මේ ආවට ගියාට වෙන වැඩක් වෙන්න බෑනේ. එතකොට ඒක නම් ඒක රාජ්‍ය තාන්ත්‍රික තානාපති ඉල්ලීමක් මත වෙන දෙයක් වෙන්න ඕන. මේ කොහොම හරි මේ මහසෙන් රජුරු තමයි මේක ඉල්ලීම කරන්න ඇත්තේ ජේතවනේ තැන්පත් කරා. නමුත් ජේතවනේ හදලා ඉවරයි. ශ්‍රී මේකවර්ණ මේ අපේ මේකවර්ණාභය රජුරු මේ දන්තධාතුන් වහන්සේ බාරගත්තා. ඒ වගේමයි දන්තධාතුන් වහන්සේ කොහාටද දන්තධාතුන් වහන්සේ අරගෙන ආවේ කියන එක පිළිබඳව විස්තරයක් තියෙනවා මහාවංශයේ ලංකාපටුනට ආවයි කියලා. යාපනයේ නෙමෙයි ලංකාපටුන තියෙන වෙරුගල් වල. වෙරුගල් කියලා කියන්නේ තිරිකුණාමලේ මඩකලපුවයි අතර තියෙනවා වෙරුගල් කියලා. පහුගිය කාලේ අපිට යන්න බෑ වෙනත් පාර්ශවයක් ඒක අල්ලගෙන හිටියේ යුද්ධයට කලින්. මොකද මමත් යන්න ගිහිල්ලා මගදී හැරිලා ආවා. මේ යන්න බැරුව ලංකාපට්ටන ලංකාපටුනට ගොඩ බැස්සයි කියලා තමයි කියන්නේ නැගෙනහිර වෙරළට තමයි ගොඩ බැස්සේ. ගොඩ බැහැලා එතන ඉඳලා වඩම්ම ගෙන ආවා අනුරාධපුරයට හේමමාලා සහ දන්ත කුමරිය විසින් අරගෙන ඇවිල්ලා මේඝවර්ණාභය රජතුමා මේක තැන්පත් කළේ අබේගිරි විහාරේ. එතකොට අපිට පේනවා මේ වඩම්මන් ආපු පාරක් ඒ කාලේ තිබුණා. අද අපි ඒක දන්නේ නැහැ. මේ අපි මේ මෑත කාලයේදී පැත්තේ ගවේෂණයක් කළා. අපිට සොයාගන්න හම්බුණා මේ මේඝවර්ණාභය රජු විසින් කරපු වැවක් තියෙන තැනක් සෙල්ලිපියක තියෙනවා. ඊළඟ සෙල්ලිපියකුත් තියෙනවා. මේ වගේ ලොකු අනුරාධපුරයේ පොළොන්නරුවයි අතර හම්බ වෙන. දැන් අනුරාධපුරයේ සීමාව ඉක්මනලා මිහින්තලේ අර ගල්පාලම කියලා අපිට හම්බ වෙනවනේ තැන් තැන් වල. ඒ පරණ පාර වෙන්න බැරිද?
ඒ පාර වෙනම පාරක් එක තිරිකුණාමලේ පැත්තට යන්න තියෙන පාරක්. මම කියන්නේ දැන් නගරීර පළාතට යනවා නම් ඔව් මොනවා හරි සම්බන්ධකම් අනිවාර්යයෙන් මේ තිරිකුණාමලේ ප්‍රධාන වරාය තිබුණේ ගෝකන්න තිත්ත වරාය. නේ ගෝකන්න තිත්ත වරායට යන්න ප්‍රධාන පාරක් මේ අනුරාධපුරයේ තිබුණා. ඒතර අනුරාධපුරේ වටේ ජලමාර්ග ගණනාවක් තියෙනවානේ. මේවා එතර වෙලා යන්න ඒ පාලං ටික හරියට සිතියමක ලකුණු කරොත් අපිට පේනවා අනුරාධපුරයේ සිට ඒ පැතිවලට යන්න තිබිච්ච පාරවල් මොනවද කියලා. ඉතින් ඉතිහාසය කියලා කියන්නේ දැන් අපිට චෝදනාවක් තියෙනවා එහෙම් මෙහෙම් පුරාවිද්‍යා කැලිය අහුල ගන්නවා කියලා. එතකොට අපිට කොහෙවත් තියනවාද ඉතිහාසය කියලා අනුරාධපුරයේ ඉඳලා ගෝකන්න තිත්ත වරායට යන්න තිබිච්ච පාර මොකද්ද? මන්නාරම වරායට යන්න තිබිච්ච පාර මොකද්ද? පුරාවිද්‍යාවෙන් හොයාගන්න ඒක පුරාවිද්‍යාවෙන් හොයාගන්න පොතේ ලියලා තිබ්බට නේ. පොතේ ලියලා තිබ්බට. එතකොට දම්බුකෝල පට්ටනමට යනකොට හම්බෙච්ච ජලමාර්ග හරහා තිබිච්ච පාලං මොනවද? එතකොට අපිට කියලා තියෙනවා පුරාවිද්‍යාවෙන් එහෙම මෙහෙම කැලිය අහුලාගෙන කියලා. ඉතින් ඒ ලියපු ස්වාමින් වහන්සේ කෙනෙක් එක ලියලා තිබුණේ ශාසන ලැබි හිමිනමක් කියලා. උන්වහන්සේට කියන්න තියෙන්නේ ගරුතර ස්වාමින් වහන්සේ පුරාවිද්‍යාවේ කැලි බෑලි තමයි තියෙන්නේ. පුරාවිද්‍යාවේ සම්පූර්ණ ඒවා නැහැ. පුරාවිද්‍යාඥයෝ සුන් බුන් හොයාගන්න. ඉතින් ඒවා ටික එකතු කරලා තමයි මේ කතාව අපි කියන්න යන්නේ. ඉතින් ඒ නිසා අපි මං හිතන්නේ මේ කතාව ඉදිරියට ගෙනියන්න අපිට තියෙන කාලය ඉතාම සීමිතයි. අපි ලබන සතියේදී අපි කිත්සි මේ සීරි මේඝවර්ණාභේ රජතුමා කරපු වැඩ කටයුතු සහ ඉන්පස්සේ උදා වෙන්නේ තවත් ඉතාම වැදගත් රජ කෙනෙක්ගේ කාල පරිච්ඡේදයක්. ඒ අතරතුර රජවරු කීප දෙනෙක් ඉන්නවා. අපි ඒ ගැන සාකච්ඡාව අපි ලබන සතියට තියමු. ඔව් ලබන සතියට යන්නේ සර් මමත් ප්‍රශ්නයක් හිතේ තියාගෙන මේ ප්‍රශ්න හිතේ තියාගෙන සතියක් ඉන්න ඕනේ නැතිනම් දැන් ප්‍රශ්නේ අහලා යන්න උත්තරේ ලබන සතියේ ගන්න. දැන් මහසෙන් රජුරුවන්ගේ වියෝවෙන් පස්සේ මේ මේඝවර්ණ රජුරුවෝ ආයේ මහවිහාරය ප්‍රතිසංස්කරණය කරනවා. තිබ්බතන පිහිටවනවා. හැබැයි අපේ දළදා වහන්සේ ඒ මහවිහාරය ප්‍රතිසංස්කරණය කරපු රජුරුවෝ විසින් ඇයි අබේගිරියට බාර දුන්නේ කියන ප්‍රශ්නෙත් එක්ක අපි යන්න සාධාරණ ප්‍රශ්නේ මං හිතේ තියාගත්තේ නැහැ සතියක්. හරි අපි ලබන සතියේ එහෙනම් හම්බෙනවා. ඔබ හැම කෙනාටම සුබ රාත්‍රියක් ආයුබෝවන් කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම සර් නම් ආයේ නැගෙනහිර පළාතට යනවා පුරාවිද්‍යා ගවේෂණය සඳහා ලබන සතියේන බලාපොරොත්තු වෙන ඔබතුමාට